අපි මෙම කොටසේදී සාකච්ඡා කරමු ප්‍රස්ථාර 9 ශ්‍රේණියේදී ඉගෙනගත් ඒවත් එක්කම පොඩ්ඩක් මතක් කරගෙන ප්‍රස්ථාර වල ඉදිරියට යන්. මම 9 ශ්‍රේණියේදී ඉගෙනගත් දේවල් ටිකක් මතක් කරන්න. මොකද 10 ශ්‍රේණියේදී තව කොටස් වගේක් තියෙනවා. 9 ශ්‍රේණිය හා සම්බන්ධ වන ගැටලු. ඒක නිසා මම 9 ශ්‍රේණියේදී ඉගෙනගත්ත ටික පොඩ්ඩක් මතක් කරලා ඉන්න. අපි 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර. ඕකේ අපි m හැඳින්වුවා m සමානයි අනුක්‍රමණය c අන්තක්ඛණ්ඩය අපි දන්නවා 9 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්ත අනුක්‍රමණය m සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා. අපි අන්තක්ඛණ්ඩය ඉගෙන ගත්තා y අක්ෂය ඡේදනය කරන ලක්ෂයේ y හි අගය ලෙස මෙන්න මෙතන c තමයි අන්තක්ඛණ්ඩය. ඔතන y වල අගය අපිට ඛණ්ඩාංකයක් ලෙස වුණනම් x බිඳුවයි y වල අගය c. ඔතන අන්තක්ඛණ්ඩය කියලා අපි ඉගෙන ගත්තා. රේඛාව y අක්ෂය ඡේදනය කරන ලක්ෂයේ y අගය අන්තක්ඛණ්ඩය ලෙසත් අනුක්‍රමණය y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස ලෙස අපි ඉගෙන ගත්තා. ලක්ෂ දෙකක් දීලා තිබුණොත් අනුක්‍රමණය හොයන්නේ කොහොමද? එතනින් යාට මේක තවදුරටත් ක්‍රමණයයි ලක්ෂයයි දීලා සරල රේඛාවේ සමීකරණය ඉල්ලන්න පුළුවන්. ලක්ෂ දෙකක් දීලා සරල රේඛාවක සමීකරණය ඉල්ලන්න පුළුවන්. අන්තක්ඛණ්ඩය දීලා ලක්ෂයක් දීලා සරල රේඛාවක සමීකරණය ඉල්ලන්න පුළුවන්. අපි ඒ සම්බන්ධ ගැටලු බලමු. අපිට ගැටලු දෙකක් ලැබිලා තියෙනවා. මෙම ලක්ෂ දෙක යා කරන රේඛාවේ අනුක්‍රමණය සොයන්න කියලා. දැන් මම කිව්වා අනුක්‍රමණය m සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා. අපි දන්නවා ලක්ෂයක ඛණ්ඩාංක x y කියලා තමයි ලියන්නේ. ඉස්සලම ලියන එක x, දෙවෙනියට තියෙන එක y. එමනම් ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස, මේ තියෙන්නේ y වෙනස, මෙතන x වෙනස. එමනම් මම කැමති එකක් එක ලෙස ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති එකක් එක ලෙස ගන්න, කැමති එකක් දෙක ගන්න. මම ඕම ගත්තා. අගේ ටිකක් වැඩි එක පළවෙනියට තෝරගත්තා. ප්‍රශ්නයක් නැහැ. එමනම් y පිටිපස්සේ තියෙන එක පළවෙනි එකේ y වල අගය 9යි, ඍණ දෙවෙනි එකේ y වල අගය 3යි, බෙදීම පළවෙනි එක ලිව්වනම් යට ලියන්න ඕනේ පළවෙනි එක x. එහෙනම් මෙතන පළවෙනි එකේ x 4යි, දෙවැනි එකේ x 2යි, උඩින් 9න් 3ක් 6යි, යට 4න් 2ක් 2යි. අපිට එනවා 6 බෙදීම 2 3යි. එහෙනම් මෙම ලක්ෂ දෙක යා කරන රේඛාවේ අනුක්‍රමණය 3යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. අපි යමු දෙවැනි ගානට. මේකේ ලක්ෂ දෙකක් දීලා තියෙනවා. අනුක්‍රමණය තමයි අපෙන් ඉල්ලන්නේ. අපි දැනටමත් දන්නවා අනුක්‍රමණය m සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. මේකේ පිටිපස්සේ ඉන්න දෙන්න y ගේ වෙනස, ඉස්සරහා ඉන්නේ x ගේ වෙනස. මෙන්න මේ දෙකෙන් තමයි ගන්න තියෙන්නේ. කැමති එකක් ගන්න, කිසි ගැටලුවක් නැහැ. m සමානයි, මම ආයෙත් ඕනනම් මේක එක මේක දෙක කියලා ගන්නවා. දෙකට මාරු කරලා ගන්නත් පුළුවන්. y ඍණ එක, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. ඍණ නැවත ලියන්න වෙන්නේ ඍණ සංඛ්‍යාව. එමනම් වරාණ ඇතුලේ ලිව්වා මේ ඍණ, මෙතන තියෙන ඍණ, මේ ඍණ 7, ලක්ෂයේ තියෙන ඍණ 7. බෙදීම මේ ගත්තේ x 4යි, ඍණ මෙතන නම් දෙවැනි එකේ x 2යි. ඍණ එක ඍණයි ධන 7 බෙදීම යට නම් 2යි. අපිට එනවා
ධන 6 බෙදීම 2 මේකෙත් අපිට අනුක්‍රමණය 3 ලෙස ලැබෙනවා. ඊළඟට අපිට ලැබෙන ගැටලු දෙක එකක් දීලා තියෙනවා අනුක්‍රමණය 2 සහ 5යි 3 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නා වූ රේඛාවේ සමීකරණය. දෙවෙනි එක අපිට ලැබිලා තියෙනවා අන්තක්ඛණ්ඩයේ ඍණ 3 සහ 2යි 3 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නා වූ රේඛාවේ සමීකරණය. අපි පළවෙනි එකට යන් මේ රේඛාවේ අපි සාධාරණ ආකාරයට සමීකරණය ලිව්වොත් y සමානයි mx ධන c කියලා අපිට මේ රේඛාවේ සාධාරණ සමීකරණය ලියන්න පුළුවන්. මේ රේඛාව මත 5යි 3 ලක්ෂ්‍ය පීඨනවා. මේ රේඛාවේ අනුක්‍රමණය 2යි කියලා ගානේ දීලා තියෙනවා. මේ ඛණ්ඩාංකය මේ සමීකරණය තෘප්ත කරනවා. මොකද මේ රේඛාව මත මේ ලක්ෂ්‍ය පීඩන නිසා මේ m බලාගයයි මේ ඛණ්ඩාංකයි ආදේශ කරොත් අපිට ඕකේ අන්තක්ඛණ්ඩය හොයාගන්න පුළුවන්. මම ඒක හොයලා පෙන්නන්නම්. y සමානයි mx ධන c සාධාරණ ආකාරය. මේකේ y නම් පිටිපස්සේ ඉන්නේ x ඉස්සරහා ඉන්නේ. මම කලිනුත් කිව්වා ඛණ්ඩාංකයක ආකාරය xy කියලා. එමනම් මේකේ y 3යි m ගානේ දීලා තිබුණා 2යි x මේ ගානේ ඇටියට නම් 5යි ධන c 3 සමානයි 5 දෙවරක් 5 10 ධන c 10 මේට ආවා ඍණ 10 සමානයි c c සමානයි ඍණ 7යි කියලා අපිට ලැබෙනවා. එමනම් මෙම ලක්ෂ්‍ය හරහා ගමන් කරන අනුක්‍රමණය 2 වන රේඛාවේ සමීකරණය y සමානයි 2x ඍණ 7 කියලා අපිට ලැබෙනවා. අපි යම් දෙවෙනි ගානට අන්තක්ඛණ්ඩය ඍණ 3ද 2යි 3 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නා වූ රේඛාවේ සමීකරණය අපෙන් ඉල්ලනවා. මම මේ අවස්ථාවේ සාධාරණ සමීකරණය ගන්න y සමානයි mx ධන c ආකාරයට අපිට ගන්න පුළුවන්. මේ ගානේ කියලා තියෙනවා අන්තක්ඛණ්ඩය c ඍණ 3යි කියලා. මේක ගමන් කරනවා 2යි 3 ලක්ෂ්‍ය හරහා. මේ ගානේ විදියටම මේ ගානේ නම් අපිට හොයා ගන්න පුළුවන්. මේකේ අනුක්‍රමණය දීලා තිබුණා. අපි මේකේ අන්තක්ඛණ්ඩය හොයා ගන්නවා. මේකේ අන්තක්ඛණ්ඩය දීලා තියෙනවා. අපි එනම් මේ ගානේ ඇටියට අනුක්‍රමණය හොයාගමු. y සමානයි mx ධන c සාධාරණ ආකාරය. අරකේ විදියටම මේ ලක්ෂ්‍ය තියෙන අගේ අංශා c මේකට ආදේශ කරන්න අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. මේකේ y 3යි m දන්නේ නැහැ. x මේකේ ඇටියට නම් 2යි ධන c c කියන්නේ මේ ගානේ ඍණ 3යි. එමනම් 3 සමානයි 2යි m ඍණ 3 මේට අපවම 3 ධන 3 සමානයි 2යි m මේ දෙක එකතු වුණාම 6 සමානයි 2යි m දෙපැත්තම දෙකෙන් බෙදපුවම m සමානයි අපිට 3 කියලා ලැබෙනවා. එමනම් මේ සමීකරණය y සමානයි m කියන්නේ 3යි x ධන c නම් ඍණ 3යි. අන්තක්ඛණ්ඩය ඍණ 3 සහ 2යි 3 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නා වූ රේඛාවේ සමීකරණය y සමානයි 3x ඍණ 3. අපිට ලැබෙන ඊළඟ ගැටලුව 2යි 5 ලක්ෂ්‍ය හා 4යි 9 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නා වූ සරල රේඛාවේ සමීකරණය අපෙන් ඉල්ලනවා. අපි කලින් ඉගෙන ගත්තා ගණන් දෙකක්. අනුක්‍රමණය දීලා ලක්ෂ්‍යයක් දීලා සරල රේඛාවේ සමීකරණය හොයන්න කිව්වා. අන්තක්ඛණ්ඩය දීලා ලක්ෂ්‍යයක් දීලා සරල රේඛාවේ සමීකරණය හොයන්න කිව්වා. ඒකෙදි මම සාධාරණ ආකාරයේ y සමාන mx ධන c කියලා ගත්තා. මේකේ නම් සාධාරණ ආකාරයේ y සමාන mx ධන c තමයි. හැබැයි මේක ඉස්සෙල්ලම කරන්න ඕනේ අනුක්‍රමණයත් හොයා ගන්න ඕනේ. අන්තක්ඛණ්ඩයත් හොයා ගන්න ඕනේ. අවසානයේ තමයි අපිට සමීකරණය ලියන්න වෙන්නේ. ලක්ෂ දෙකක් දීලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් මම කලින් හොයලා පෙන්නුවා
ලක්ෂ දෙකක් තියෙනවා නම් සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගන්නේ කොහොමද කියලා අපි මේකේ අනුක්‍රමණය හොයාගමු. m සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස අනුක්‍රමණය එහෙනම් y වෙනස බෙදීම x වෙනස. y වෙනසට අනුක්‍රමණය m සමානයි අපි y ගමු කැමති විදියක් මේක ඍණ මේක කැමති විදිය මම ඉස්සෙල්ලා මේක ඍණ මේක ගන්න දැන් දෙපැත්ත මාරු කරලා ගන්නවා. පළවෙනි එක මේක කියලා ගන්න දෙවෙනි එක මේක කියලා ගන්න. හැබැයි මේක ගත්තොත් තමයි ලේසි කමක් නැහැ. y 5යි මෙතන y 9යි බෙදීම මෙතන 1x 2යි ඍණ 2x 4යි. එමනම් අපිට එනවා 5 ඍණ 9 ඍණ 4යි 2 ඍණ 4 ඍණ 2යි ඍණ බෙදීම ඍණ ධන වෙනවා 4 බෙදීම 2 2යි. එමනම් අනුක්‍රමණය 2 කියලා ලැබෙනවා. එමනම් අපිට ඊළඟට හොයාගන්න පුළුවන් අන්තක්ඛණ්ඩය අපේ සමීකරණයේ සාධාරණ ආකාරය y සමානයි mx ධන c. මම මීට කලින් අදපු ගණන් දෙකේ පළවෙනි ගාන උනේ අනුක්‍රමණය දන්නවා ලක්ෂයක් දන්නවා රේඛාවේ සමීකරණය. ඔන්න අනුක්‍රමණයක් දන්නවා. කැමති ලක්ෂ දෙකෙන් එකක් දීලා තියෙන ලක්ෂ දෙකෙන් එකක් තෝරගන්න. ඒකෙන් අපිට අන්තක්ඛණ්ඩය හොයාගන්න පුළුවන්. මම අනුක්‍රමණය හොයාගෙන තියෙනවා 2යි කියලා ලක්ෂයක් ගන්න. කැමති ලක්ෂයක් 2යි 5 කියලා ගන්න. එවනම් y සමානයි mx ධන c මේකේ y වලගේ පිටිපස්සේ 5 m හොයාගත්තා 2යි මෙතන හොයාගත්තා කිය තමයි. මෙතන x 2යි ධන c 5 සමානයි 4 ධන c 4 මේට ආවම 5 ඍණ 4 මේ පැත්තෙන් අපිට ලැබෙනවා 5 ඍණ 4 c ඒ කියන්නේ 5 ඍණ 4 1යි 1 සමානයි c කියන්නේ c සමාන 1යි. එමනම් රේඛාවේ සමීකරණය y සමානයි m හොයාගත්තා අපි 2යි x c හොයාගත්තා ධන 1යි. එමනම් 2යි 5 4යි 9 ලක්ෂය හරහා ගමන් කරන්නා වූ රේඛාවේ සමීකරණය y සමානයි 2යි x ධන 1 කියලා අපිට ලැබෙනවා. මේ ලක්ෂ දෙකක් දීලා රේඛාවේ සමීකරණය ඉල්ලුවොත් ඉස්සලම අනුක්‍රමණය හොයාගන්න y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනසෙන්. එවනම් අනුක්‍රමණය දන්නවා. මේ කැමති ලක්ෂ දෙකෙන් එකක් තෝරාගෙන ඒ ලක්ෂයේ ආගයනුයි මේ අනුක්‍රමණයයි ආදේශ කරලා එතනින් c අන්තක්ඛණ්ඩය හොයාගන්න. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් y සමානයි mx ධන c ආකාරයෙන් අනුක්‍රමණය දන්නවා 2යි අන්තක්ඛණ්ඩය හොයාගෙන තියෙනවා 1යි. එමනම් සමීකරණය අපිට ලියන්න පුළුවන් y සමානයි mx ධන c ආකාරය. ඊළඟට අපි බලමු වක්‍ර ප්‍රස්ථාර. වක්‍ර ප්‍රස්ථාර වල ආකාර දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු y සමානයි ax වර්ග ආකාරයේ ප්‍රස්ථාරයක් හරි. ඒ අර්ථය අපිට ලැබෙන පළවෙනි ගාන y සමානයි x වර්ගය ඍණ 3 විශාලයි හෝ සමානයි x කුඩා හෝ සමානයි ධන 3 ප්‍රාන්තරයට මේ ප්‍රස්ථාරය අඳින්න. අපි එහෙමනම් අපිට සාමාන්‍ය විභාගයට මේකේ අගය වගුවක් දීලා තියෙනවා. ඒකේ අපිට ස්තැන් දෙකක් හෝ එකක් තමයි හොයන්න වෙන්නේ. මම කරන පළවෙනි ගාන නිසා මේක හොයන විදියයි ඔක්කොම ටික කියලා දෙන්න. විභාගෙට නම් ඔච්චරක් එන්නේ නැහැ. කෙලිම වගුව දීලා අගයක් විතර හොයන්න තමයි එන්නේ. අපි මේක වගුගත කරමු. x y x වලට ගන්න කියලා තියෙන්නේ ඍණ 3 සිට ධන 3 දක්වා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 අපිට දීලා තියෙන්නේ y සමානයි x වර්ග පළවෙනියට අපි දානවා x වෙනුවට ඍණ 3. එතකොට x වර්ගය කියන්නේ ඍණ 3 වර්ගය
ධන 9යි. ඊළඟට අපිට y සමානයි x වර්ගම තමයි. x වෙනුවට දෙවෙනියට දාන්න කියලා තියෙන්නේ ඍණ 2. ඍණ 2 වර්ගය ධන 4යි. ඊළඟට y සමානයි x වර්ග. x වෙනුවට ඊළඟට දාන්න තියෙන්නේ ඍණ 1. ඍණ 1 වර්ගය ධන 1යි. ඊළඟට y සමානයි x වර්ගම තමයි. මේ එක එක අගයන් ආදේශ කරන්න තියෙන්නේ x වෙනුවට බිඳුව. බිඳුවේ වර්ගය බිඳුවයි. ඕකේ ඊටු ටිකත් ඔය විදිහටම යනවා. 1 වර්ගය 1යි, 2 වර්ගය 4යි, 3 වර්ගය 9යි කියලා අපිට ලැබෙනවා. දැන් අපි මේක ප්‍රස්ථාරගත කරමු. අපි දැන් මෙන්න මේ වගුවෙන් ප්‍රස්ථාරගත කරමු. වක්‍රය අඳින්න යන්නේ. ඊට කලින් අපිට x අක්ෂය y අක්ෂය තීරණය කරන්නේ මෙන්න මේ වගුව දිහා බලලා. සාමාන්‍යයෙන් ළමයි පුරුදු වෙලා තියෙන්නේ මේක මැදින් මේ ප්‍රස්ථාර කොලය නම් ඔයගලන්ට ලැබෙන ප්‍රස්ථාර කොලයන් මේ වගේ තමයි. මම මේ පෙන්නලා තියෙන්නේ කුඩා කොටු 5ක් එන විදිය. එක කොටුවක් ඇටියට ඔයගලගේ ප්‍රස්ථාර කොලේ මේ වගේ කොටුවක් මැද තව කුඩා කොටු 5ක් තියෙනවා. මම ඒ විදියට උත්සාහ කරා ප්‍රස්ථාර කොලේ ලබා ගන්න. මේකේ x දිහා බලලා තමයි y අක්ෂය නිර්මාණය කරන්නේ. y දිහා බලලා තමයි x අක්ෂය නිර්මාණය කරන්නේ. ඉස්සලම x දිහා බලලා y අක්ෂය නිර්මාණය කරලා පෙන්නන්න. x වල නම් දෙපැත්තටම සමබරයි. බිඳුවේ ඉඳලා ධන පැත්තටත් 3යි, ඍණ පැත්තටත් 3යි. එහෙමනම් මේක දෙකට බෙදුවට ප්‍රශ්නයක් නැහැ. y අක්ෂය ඊට පස්සේ අපි y දිහා බලලා x අක්ෂය තීරණය කරනවා. මේකේ තියෙන වැඩි අඩුම අගය බිඳුව, වැඩිම අගය ධන 9. එහෙමනම් මේකේ ඍණ පැත්තට කිසිම උවමනාවක් නැහැ. සාමාන්‍යයෙන් මේ මැද දෙකට මැදින් බෙදාගත්තොත් සමහර අවස්ථාවල ප්‍රස්ථාර කොලේ ඉඩමදි වෙන්න පුළුවන්. මේකේ ඍණ සංඛ්‍යා එකක්වත් නැහැ. මේක දෙකට බෙදුවේ ධන පැත්තේ 3යි, ඍණ පැත්තේ 3යි නිසා තමයි y අක්ෂය නිර්මාණය කරේ. x දිහා බලලා අපි මැදි. එමනම් x අක්ෂය තීරණය කරන්නේ y වල අඩුම අගය බිඳුවයි, වැඩිම අගය 9යි. එහෙනම් ඍණ පැත්තක් වමනා නැති නිසා මම මේක යටින් වගේ ගන්නම්. මම x අක්ෂය නිර්මාණය කරනවා. එහෙමනම් දැන් මේක y අක්ෂය, මෙන්න මේක තමයි x අක්ෂය ලෙස අපිට ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. දෙකට බෙදන්න යන්න එපා. හරි මැදින් x දිහා බලලා y අක්ෂය ගන්න, y දිහා බලලා x අක්ෂය ගන්න. ඔන්න ඔය විදියට අපි අක්ෂ නිර්මාණය කරනවා නේ. අපි මේක ක්‍රමාංකණය කරගමු. බිඳුව මම කුඩා කොටු 10ක් ඒකක එකක් ලෙස ගන්නම්. x අක්ෂයටයි y අක්ෂයටයි දෙකටම. ගොඩක් වෙලාවට අපිට කියනවා x අක්ෂයේ දිගේ කුඩා කොටු 10ක් නිසා y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය කරන්න කියලා. මම කිව්වා මේ කුඩා කොටු 5ක් තමයි මගේ මේ එක කොටුවක්. එහෙමනම් කුඩා කොටු 10කින් ඒකක එකක් නම් මෙතන 1 දෙකක් යවුවා 2 දෙකක් යවුවා 3. මෙතන දෙකක් යවුවා 1 දෙකක් යවුවා 2 ඍණ 1 ඍණ 2 ඍණ 3. ඔන්න ඔය ආකාරයට අපිට ලැබෙනවා. y අක්ෂයේ දිගේ මේකේ කුඩා කොටු 10කින් ඒකක එකක් ලෙස පෙන්වන්න කියලා කියනවා. එහෙමනම් 1 2 3 4 5 6 7 8 9 ඔන්න ඔය ආකාරයට අපිට ලැබෙනවා. खंडांक तले क्रमांकණය කරගෙන ඉවරයි. ඊළඟට මේ खंडांक ටික මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඍණ 3 දී 9. x වල ඍණ 3 දී y වල 9. මෙතන ඍණ 2 දී 4. ඍණ 2 දී y වල 4. ඍණ 1 දී ධන 1. බිඳුවේදී බිඳුව. ඔන්න ඔය ආකාරයට ඔය ඛණ්ඩාංක ටික මෙන්න මේකේ ලකුණු කරන්න තියෙන්නේ. මෙන්න මේ ගත්ත ඛණ්ඩාංක ටික ඕකේ ලකුණු කරමු. ඍණ 3 දී
9 x වල ඍණ 3 y වල 9 මේ තියෙන්නේ x වල ඍණ 3 මේ තියෙන්නේ y වල 9 මෙන්න මෙතනදී තමයි ඔන්න ඔය ලක්ෂය එන්නේ දෙවනියට ඍණ දෙකේදී ධන 4 ඍණ දෙක කෙලින් ධන 4 මේ තියෙන්නේ y වල ධන 4 ඔන්න ඔතන තමයි ඍණ 2යි ධන 4 ලක්ෂය ඍණ 1ේදී ධන 1 ඍණ 1යි ධන 1 මෙන්න මෙතන බිංදුවේදී බිංදුව එවනම් මූල ලක්ෂය ඊළඟට මම මේ ටික මේ විදිහට ලියාගත්තේ නෑ එකේදී 1 එකේදී 1 ඊළඟට දෙකේදී 4 දෙකේදී 4 තුනේදී 9 කියලා අපිට ලැබුණා මෙන්න මේ ලක්ෂ ටික ලකුණු කරගෙන සුමට වක්‍රයක් අඳින්න අඩි රූලෙන් යා කරන්න බෑ සුමට වක්‍රයක් අඳින්න මේක මං ඇඳලා පෙන්නන්න මම එවනම් වක්‍රය ඇඳගත්තා ටිකක් විශාල නිසා ඇඳ ගන්න අමාරුයි කඩතුළු තියෙන්න පුළුවන් ඔයගොල්ලෝ අඳිනකොට ලස්සනට හොඳ පැන්සලක් හොඳට උල තියෙන පැන්සලකින් මේක සුමට වක්‍රයක් ඇඳගන්න ඔය වක්‍රය ඇඳගත්තා අපි ඊළඟට බලමු මේකේ අපෙන් ආන ප්‍රශ්න මොනවාද කියලා අපෙන් ඉල්ලන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්න තුනක් තමයි මම දැම්මේ පළවෙනියටම අපෙන් ඉල්ලන්න පුළුවන් සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂය කියන්නේ මේක සමාන කොටස් දෙකකට කඩන සමීකරණය නැත්නම් රේඛාව මොකක්ද කියලා මේක මේම කැඩුවොත් නම් මේ පැත්තට කැපුවොත් නම් සමාන කොටස් දෙකකට කපන්න බෑ මෙන්න මේ පැත්තට කැපුවොත් තමයි සමාන කොටස් දෙකකට කඩන්න පුළුවන් එමනම් මේක සමාන කොටස් දෙකකට ගන්නවා හරියටම දෙක සමපාත වෙන විදිහට කපන්න පුළුවන් මෙන්න මෙතනින් මේක නැවුවොත් එක මත එක වැටෙන විදිහට සමමිතික අක්ෂයේ සමීකරණය එමනම් මේ මැදින් කැපුවොත් හරියටම එන්නේ y අක්ෂය දිගේ අපි 9 දී ඉගෙනගෙන තියෙනවා x අක්ෂය කපන රේඛා x සමානයි රේඛා y අක්ෂය කපන රේඛා y සමානයි රේඛා මෙන්න මේකේ සමීකරණය වෙන්නේ කපන්නේ x අක්ෂය මේම රේඛාව ගෙවුවොත් කැපෙන්නේ x අක්ෂය මේ පැත්ත රේඛාව ගෙවුවොත් කැපෙන්නේ x අක්ෂය එමනම් මෙන්න මේ මැද රේඛාව y අක්ෂය තමයි සමමිතික අක්ෂයේ සමීකරණය ලෙස එන්නේ නම් මේක කැපෙන්නේ x අක්ෂය කීයේදීද කැපෙන්නේ බිංදුවේදී එහෙනම් අපිට ලැබෙනවා සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිංදුව කියලා මේක නම් අවමාගේ ඉල්ලලා තියෙනවා මේම උඩ ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා මේ පැත්තට යන ශ්‍රිතයකට අපි කියනවා අවමයක් කියලා මේක අපි ඉස්සරහට කතා කරනවා අනිත් පැත්තට යන ඒවා උඩට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට එන ඒවලට අපි කියනවා උපරිම කියලා මෙන්න මෙහෙම යන ශ්‍රිත වලට අවම ශ්‍රිත කියනවා මේ පැත්තට යන ඒවා උපරිම කියලා කියනවා අපි ඒ ගැන ඉස්සරහට සාකච්ඡා කරමු එහෙනම් මේක අවමය අවමාගේ කියන්නේ ශ්‍රිතයේ අවමාගය සාමාන්‍යයෙන් ආන්නේ මේ y වලට තියෙන අඩුමාගය කීයද y වල මේකේ තියෙන අඩුමාගය බිංදුවයි එමනම් අවමාගය අපිට ලැබෙන්නේ බිංදුව කියන උත්තරය ඊට පස්සේ ශීර්ෂයේ ඛණ්ඩාංක මේකට ශීර්ෂය හැරුම් ලක්ෂය වර්තන ලක්ෂය අවම ලක්ෂය මේක උපරිමයක් වුණොත් උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක මේක මෙතනින් ඇවිල්ලා හැරිලා යන්නේ මෙන්න මෙතනදී මෙතන ඛණ්ඩාංකය තමයි අපෙන් ඉල්ලන්නේ අපි දන්නවා x වලත් බිංදුව ඔතන y වලත් බිංදුව කියලා එනවා ඛණ්ඩාංක නැත්නම් ශීර්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ බිංදුවයි බිංදුව ඔක මූල ලක්ෂයෙන් තමයි වර්තනය වෙන්නේ මේ ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් ඕක දිහා බලන්නෙත් නැතුව මේ සමමිතික අක්ෂයයි අවමාගයයි දන්නවනම් ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් x වලගයයි y වලගයයි තමයි මෙතනට එන්නේ එමනම් ශීර්ෂයේ ඛණ්ඩාංක බිංදුවයි බිංදුව අපිට ලැබෙන දෙවෙනි ගාන මෙන්න මේ ආකාරයේ අගය වගුවක් තමයි සාමාන්‍යයෙන් අපිට විභාගයට ලැබෙන්නේ අගයන් කීපයක් දීලා තියෙනවා අපිට ගොඩාක් වෙලාවට එකක් විතර තමයි හොයන්න තියෙන්නේ සුළු කිරීම පෙන්වන්න ඕන නිසා තමයි මම මේකේ තුනක් විතර ස්තැන් තියලා තියෙන්නේ අපිට ලැබිලා තියෙනවා y සමානයි ඍණ 2x වර්ග ශ්‍රිතයට අදාළ අගය වගුව ස්තැන් ටික අපි පුරවමු
අපිට දීලා තියෙන්නේ y සමානයි ඍණ 2යි x වර්ග ඍණ 2යි x වෙනුවට එන්නේ ඍණ 1 වර්ග. හොඳට මතක තියාගන්න ඍණෙන් වැඩි කරලා නෙමේ වර්ග කරන්නේ වර්ග කරලායි එන සංඛ්‍යාවෙන් නැවත වැඩි කරන්නේ. එහෙනම් ඍණ 2යි ඍණ 1 වර්ගය ධන 1යි ඍණ 2 වැඩි කිරීම 1 ඍණ 2යි මෙන්න මෙතනට එන්නේ ඍණ 2. y සමානයි ඍණ 2යි x වර්ග ඍණ 2යි x වෙනුවට ඊළඟ අපිට එන්නේ බිඳුව බිඳුවේ වර්ගය බිඳුවමයි ඍණ 2කින් වැඩි කරපුවාම බිඳුවයි මෙතනට බිඳුව. තුන්වෙනියට y සමානයි ඍණ 2යි x වර්ගයම තමයි අපිට දාන්න කියලා තියෙන්නේ. 2 එහෙමනම් ඍණ 2 නැවතත් මම කියනවා වර්ග කරලායි ඊළඟ සංඛ්‍යාවෙන් වැඩි කරන්නේ 2 වර්ගය 4යි ඍණ 2 වැඩි කිරීම 4 ඍණ 8යි. මෙම අගේ වගුවට අදාළව කණ්ඩාංග තලය නිර්මාණය කරමු. නැවතත් මම මතක් කරන්නේ x දිහා බලලා තමයි y තීරණය කියන්නේ. y දිහා බලලා තමයි x තීරණය කරන්නේ. ඒ කියන්නේ y කණ්ඩාංග y වල අගයන් දිහා බලලා තමයි x අක්ෂය තීරණය කරන්නේ. x වල අගයන් බලලා තමයි y අක්ෂය තීරණය කරන්නේ. මේකෙත් x වල තියෙන අඩුම අගය ඍණ 3 වැඩිම අගය ධන 3 එමනම් දෙපැත්තට සමමිතිකයි කියන්නේ දෙපැත්තටම සමබරයි. මේකෙත් මැදින් ඉරක් ගැව්වොත් හරි මැදින් රේඛාවක් ගාලා අපිට y අක්ෂය හරි ඊළඟට x y දිහා බලලා තමයි x අක්ෂය තීරණය කරන්නේ. y වල තියෙන අඩුම අගය ඍණ 18 ඒ කියන්නේ ඍණ පැත්තට මේ කියන්නේ y වල තියෙන වැඩිම අගය බිඳුව අපි කලින් ඇඳපු එකේ අනිත් පැත්ත මේ පැත්තට නෙමේ ධන පැත්තේ සංඛ්‍යා නැත්තේ ඍණ පැත්තේ සංඛ්‍යා තමයි වැඩියෙන් තියෙන්නේ. එහෙමනම් උඩට වගේ කරන්න වෙනවා y දිහා බලපුවම x අක්ෂය අඳින්න වෙන්නේ අපිට මේ උඩ හරියේ. මෙන්න මෙතන තමයි x අක්ෂය එන්නේ. මම නැවතත් කියන්නම් x වල වැඩි මාගය ධන 3 අඩු මාගය ඍණ 3 දෙපැත්තට සමබරයි. ඒක නිසා මැදින් රේඛාවක් ගැව්වා. y වල වැඩි මාගය බිඳුව අඩු මාගය ඍණ 18. ඒ කියන්නේ ඍණ පැත්තට ගොඩක් වැඩි ධන පැත්තේ එකක්වත් නැහැ. ඒකයි උඩට කරලා එන්නේ. අපි ඕක ප්‍රමාණකණය කරමු. මේ ගානෙදි ගොඩක් වෙලාවට කියන්න පුළුවන් x අක්ෂයේ දිගේ කුඩා කොටු 10 කියන එකක්ද y අක්ෂයේ දිගේ කුඩා කොටු 10 කියන දෙකක්ද නිරූපණය වෙන පරිදි තමයි ගොඩක් වෙලාවට මේක අඳින්න වෙන්නේ. අපි බලමු. එතකොට කුඩා කොටු 10 කියන එකක් නම් මගේ තියෙන රූපේ කොටුවක් කුඩා කොටු 5යි. එහෙමනම් දෙකෙන් දෙකට යන්න වෙන්නේ. මෙන්න මෙතන 10ක් 1යි 10ක් මෙතන 3. මෙතන 10ක් 1යි ඍණ 1 මෙන්න මේ ආකාරයට එන්නේ ඍණ 2 ඍණ 3. කුඩා කොටු 10ක් මගේ මේක කොටුවක් කුඩා කොටු 5යි කියලා කිව්වා. එහෙමනම් දෙකකින් තමයි 10ක් නිරූපණය කරන්නේ. මේ ගානේ කිව්වේ y අක්ෂයේ කුඩා කොටු 10කින් ඒකක දෙකක්. එහෙමනම් 5යි 10යි මෙතන ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 ඍණ 10 ඍණ 12 ඍණ 14 ඍණ 16 ඍණ 18 ඔන්න ඔය ආකාරයට තමයි ඕක අපිට ඇඳ ගන්න වෙන්නේ නිර්මාණය කරන්න වෙන්නේ. මේ උඩට යනවා නම් මේ පැත්තේ ඉන්නේ 2. මේට අනුරූප කණ්ඩාංක තලය මත ලකුණු කරමු. x වල ඍණ 3 දී y ඍණ 18යි. මේ තියෙන x වල ඍණ 3 මේ තියෙන y වල ඍණ 18 මෙතන x වල ඍණ 2 දී y වල ඍණ 8යි. ඍණ 2 දී ඍණ 8යි. ඔතන ඍණ 1 දී ඍණ 2යි. ඍණ 1 දී ඍණ 2යි. බිඳුවේදී බිඳුවයි. බිඳුව ඍණ ධන 1 දී ඍණ 2යි. 1 දී ඍණ 2යි. 2 දී ඍණ 8යි. 2 දී ඍණ 8යි. 3 දී ඍණ 18යි. 3 දී
ඍණ 18. මෙන්න මේ ලක්ෂයා කරන සුමට වක්‍රය අපි අඳිමු. ඔන්න ඔය ආකාරයට මම ප්‍රස්තාවය නිර්මාණය කරගත්තා. සුමට වක්‍රයක් ඇඳගත්තා. මේක සුමට වක්‍රයක් නොවෙන්න පුළුවන්. ටිකක් ලොකු රූපයක් නිසා ඇඳීමේ අපහසුතාවයක් තියෙනවා. එක තැනක ඉඳගෙන අඳින්න වෙන්නේ. කරකවන්න කිසිම දෙයක් කරන්න බැරි නිසා පුළුවන් විදියට ඇඳා මෙන්න මේ ආකාරයෙන් සුමට වක්‍රයක් අඳින්න තියෙන්නේ. ඊට පස්සේ අපෙන් ඔය කියන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්න වගේක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක සම්මිතික අක්ෂයේ සමීකරණය. කලින් කිව්වා දෙකට කඩන රේඛාව. මේකෙත් එන්නේ x සමානයි බිඳුව. පළවෙනි එකට උත්තරය සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුවයි. දෙවෙනියට අපෙන් අහන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි මේ උපරිමාගය නැත්නම් අවමාගය. මේකේ නම් මම කලිනුත් කිව්වා මේක උඩට ගිහිල්ලා පල්ලෙහාට එන්නේ උපරිමයකට ළඟා වෙලා නැවත පසුබයිනවා. එහෙමනම් උපරිමාගය මේකේ y තමයි උපරිමාගය අවමාගය වෙන්නේ. y වල උපරිමාගය මේකෙදී බිඳුවයි. එහෙනම් දෙවෙනි එකට උත්තරය එන්නේ බිඳුව. තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපෙන් අහන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්න වලින්. තුන්වෙනි එක ශීර්ෂයේ කණ්ඩාංක. මේකේ නම් උපරිම ලක්ෂයේ කණ්ඩාංක, හැරුම් ලක්ෂයේ කණ්ඩාංක මෙන්න මේ තියෙන්නේ. මෙතන අපි දන්නවා බිඳුවයි බිඳුව හරහා තමයි මේක ගියලා තියෙන්නේ. එහෙනම් වර්තන ලක්ෂයේ උපරිමේ නැත්නම් ශීර්ෂයේ කණ්ඩාංක බිඳුවයි බිඳුව. මම කලිනුත් කිව්වා මෙන්න මේ x වලගේ සහ y වලගේ තමයි මේකේ කණ්ඩාංක වලට සාමාන්‍ය ශීර්ෂයේ කණ්ඩාංකය දෙන්නේ. මේ y සමාන ax ආකාරයේ ප්‍රස්ථාර උපරිමයක් කතා කරා. අපි උපරිමය ගැන කතා කරා, අවමය ගැන කතා කරා. මේකේ විශේෂත්වයක් පොඩි කියන්නම්. y සමානයි අපි කලින් ඇන්දේ x වර්ග, දැන් ඇන්දේ y සමානයි ඍණ 2යි x වර්ග. විශේෂත්වය තමයි මෙතන සංගුණකය නම් මෙතන තියෙන්නේ ධන 1, මෙතන තියෙන්නේ ඍණ 2. මේ ධන 1 කලින් ගානේ තිබුණේ, දැන් තියෙන්නේ ඍණ 2. x වර්ගයේ සංගුණකය මේ x y සමාන ax y සමාන ax වර්ග ආකාරයේ ශ්‍රිතයන් වල x වල සංගුණකය දිහා බලලා අපිට කියන්න පුළුවන් අවමයක්ද උපරිමයක්ද කියලා. ධන ලකුණ තිබුණොත් සංගුණකය ශ්‍රිතය අවමයක් වෙනවා. ඒ කියන්නේ පාලට ඇවිල්ලා යන්නේ. අපි කලින් පෙන්නුවා x වල සංගුණකය ඍණ වුණොත් ඒක උපරිමයක් වෙනවා. මෙන්න මේ දැන් ඇදලා තියෙන්නේ. සංගුණකය ඍණ වෙච්ච නිසා මේක උපරිමයක්. සංගුණකය ධන වුණොත් අපි කලින් ඇඳා අවමයක්. එමනම් y සමාන ax වර්ග ආකාරයේ ශ්‍රිතයක් දැක්කොත් ax වර්ග ධන 3 ඍණ 3 ප්‍රශ්නයක් නැහැ. ax වර්ග ධන b තිබුණොත් මම ඊළඟට කතා කරනවා. සංගුණකය ධන වුණොත් අවමය, සංගුණකය ඍණ වුණොත් උපරිමයක් තමයි අපිට ලැබෙන්නේ ශ්‍රිතය. අපිට ප්‍රස්ථාරය අඳින්න නැතුව හිතා ගන්න පුළුවන් මේක අවමයක්ද උපරිමයක්ද කියලා. අපි සාකච්ඡා කරන ඊළඟ ආකාරය y සමානයි ax වර්ග ධන b ආකාරය. අපිට ලැබිලා තියෙන්නේ y සමානයි x වර්ග ඍණ 4 වගුව දීලා තියෙනවා. ස්ථාන 3ක් විතර පුරවන්නම් මම සාමාන්‍යයෙන් එකයි කියලා කිව්වා. අපි බලමු මේකේ ස්ථාන ටික පුරවන විදිය. y සමානයි x වර්ග ඍණ 4 තමයි තියෙන්නේ. මෙතන නාඩු x වෙනුවට ඍණ 2. එතකොට ඍණ 2 වර්ගය ඍණ 4. ඍණ 2 වර්ගය ධන 4යි. ධන 4 ඍණ 4 බිඳුවයි. එමනම් මෙතන බිඳුව එන්නේ මේ සමමිතික භාවය හොයා ගන්නවා නම් ඒක කරන්න පුළුවන්. නැත්නම් අපි ඔයලා ගමු බිඳුවයි. දෙවෙනි එක y සමානයි x වර්ග ඍණ 4. x වෙනුවට එන්නේ බිඳුව. බිඳුවේ වර්ග ඍණ 4. බිඳුවේ වර්ගය බිඳුවයි ඍණ 4යි. බිඳුව ඍණ 4 ඍණ 4 තමයි අපිට ලැබෙන්නේ. 3 y සමානයි x වර්ග ඍණ 4. x වෙනුවට 3 ආදේශ කරන්න තියෙන්නේ. 3 වර්ගය ඍණ 4, 3 වර්ගය ධන 9යි, ඍණ 4 9 ඍණ 4 5යි. එහෙමනම් අපිට වගුව සම්පූර්ණ කරලා ඉවරයි. අපි මේ වගුව ප්‍රස්ථාරගත කරා. මම xy දිහා බලලා කණ්ඩාංක තලය නිර්මාණය කරා. මේකේ x නම් දෙපැත්තට සමබරයි. ධන පැත්තට 3යි, ඍණ පැත්තට 3යි. එහෙනම්
y අක්ෂය මැදින් ගැව්වා. y වලත් පොඩ්ඩක් ආසන්න වශයෙන් සමබරයි වගේ වැඩි මාර්ගය ධන 5 අඩු මාර්ගය ඍණ 4 ධන පැත්තට පොඩ්ඩක් වැඩියෙන් තිබ්බා ඍණ පැත්තට ටිකක් අඩුවෙන් තිබ්බා. එහෙමනම් අපි මේක අඳිමු. මේකෙත් කියන්න පුළුවන් කුඩා කොටු 10කින් ඒකක එකක් ලෙස xy ප්‍රශ්නයක් නැහැ කියලා දෙන විදිහට අඳිමු. කුඩා කොටු 10යි මම කිව්වා මගේ මේ කුඩා කොටුවක් ඒකක 5යි. එහෙනම් දෙකෙන් දෙකට යන්නේ මෙතන 1 2 3 දෙකෙන් දෙකට කිව්වේ කොටු දෙකකින් ඒකක එකයි. මෙතන ඍණ 1 ඍණ 2 ඍණ 3 ආකාරයට ලැබෙනවා. y වල කුඩා කොටු 10කින් ඒකක එකයි කියනවා. එහෙනම් 1 2 3 4 5 6ක් ගත්තා. මෙතන ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 පහක් වුණා නේ. අපි මේ ලක්ෂ්‍ය ඔතන ඛණ්ඩාංක තලය මත ලකුණු කරමු. ඍණ 3 දී ධන 5යි ඍණ 3 දී ධන 5 මෙතන ඍණ 2 දී බිංදුවයි x වල ඍණ 2 දී y වල බිංදුවයි ඔන්න ඔතන x වල ඍණ 2 කොහෙටවත් යන්නේ නැහැ. x වල ඍණ 1 දී y වල ඍණ 3යි ඍණ 1 දී ඍණ 3 මෙන්න මෙතන බිංදුවේදී ඍණ 4යි බිංදුවේදී ඍණ 4යි එකේදී ඍණ 3යි එකේදී ඍණ 3යි මෙතන දෙකේදී බිංදුවයි දෙකේ බිංදුව x වල 2 y වල කොහෙටවත් යන්නේ නැහැ. බිංදුව ඔතන තුනේදී 5යි x වල 3ේදී y වල 5 ඔන්න ඔතන. ඛණ්ඩාංක ටික යා කරලා අපි සුමට වක්‍රයක් අඳින්න. මම සුමට වක්‍රයක් ඇඳගත්තා. මේකෙදි අපෙන් ඉල්ලන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්න ටිකට අමතරව තව ප්‍රශ්න කීපයක් මම මේකෙදි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නම්. පළවෙනි එක අපෙන් අහන්න පුළුවන් සමමිතික අක්ෂයේ සමීකරණය දෙකට වැදින් ගන්න රේඛාව x සමානයි බිංදුව තමයි මේකෙත් එන්නේ. දෙවෙනියට අපෙන් අහන්න පුළුවන් මේක නම් අවමයක් අපි දන්නවා x වල සංගුණකය ධන ඇඳලා දෙන විදිහට අවමයක් කරලා තියෙන අවමාගය ඍණ 4යි. ඊට පස්සේ අපෙන් ඉල්ලන්න පුළුවන් ශීර්ෂයේ ඛණ්ඩාංක මෙතන ශීර්ෂයේ ඛණ්ඩාංක x වල බිංදුව y වල නම් ඍණ 4 අපිට එනවා ශීර්ෂයේ ඛණ්ඩාංක බිංදුවයි ඍණ 4 කියලා. මම නැවතත් කියනවා කලින් කිව්වම සමමිතික අක්ෂයේ සමීකරණයේ x වල අගයයි උපරිමය වූ අවමය අගය y වල අගය තමයි ශීර්ෂයේ ඛණ්ඩාංකයට. එතනින් එහාට අපෙන් අලුත් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් මේකේ. ශ්‍රිතය ඍණවන xc අගය පරාසය. ශ්‍රිතය ඍණවන xc අගය පරාසය කියලා එකක් අපෙන් ඉල්ලන්න පුළුවන්. ශ්‍රිතය කියන්නේ y ඍණවන xc අගය පරාසය. මම මේකේ ශ්‍රිතය ගැන පොඩි විස්තරයක් කරන්න. මෙන්න මෙතනින් එහාට තමයි ඔය කතාව සිද්ධ වෙන්නේ. මෙතනින් උඩ ටික ධන මෙතනින් යට ඍණ. එතකොට මෙන්න මේ කොටස වෙන්නේ ධන පැත්තේ ඉඳලා පල්ලෙහාට එනවා. මෙන්න මේ කොටසට අපි කියන්නේ ශ්‍රිතය. ඔය උඩ ඉඳලා මේට වෙනකන් ශ්‍රිතය ධනව අඩුවේ. ඒ කියන්නේ මෙන්න මෙතනට වෙනකන් x වල දෙකට වෙනකන් ඍණ දෙකට වෙනකන් x වල ඍණ දෙකට වෙනකන් ඍණ අනන්තයේ සිට x වල ඍණ දෙකට වෙනකන් ශ්‍රිතය ධනව අඩුවේ. මෙතන ඉඳලා මේ හරියට වෙනකන් මෙන්න මේ කොටස මෙන්න මේ පටන් ගන්න තැන ඉඳලා මෙතනට වෙනකන් ශ්‍රිතය ඍණව මේ ඍණ පැත්තේ තියෙන්නේ ඍණව අඩුවේ. ඒකට x වල පරාසය වෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට වෙනකන්. මෙන්න මේ පරාසය තුල තමයි ශ්‍රිතය ඍණව අඩුවේ. මෙන්න මේ කොටස මෙතනින් එහාට උඩට මෙන්න මේ ටික ශ්‍රිතය
තියෙන්නේ ඍණ පැත්තේ උඩට යනවා ඍණව වැඩි වේ ඒකට අදාළ පරාසය මෙන්න මෙතන ඉඳලා ඔන්න ඔතනට වෙනකම් එතනින් යාට මෙන්න මේ ටික උඩට යනකම්ම y වල ධන අනන්තයට යනකම්ම ශ්‍රිතය තියෙන්නේ ධන පැත්තේ උඩට යන්නේ ශ්‍රිතය ධනව වැඩි වේ මෙන්න මෙතනින් එහාට මෙන්න මේ කොටස් හතරට අමතරව තව එක කොටසක් එනවා මෙන්න මේක මෙන්න මේ කොටස ඔන්න ඔය අවස්ථාව ශ්‍රිතය ඍණ පැත්තේ මෙන්න මේ තියෙන්නේ මේ කතාව තමයි ශ්‍රිතය ඍණ වෙන එක මම මේ කඩේරින් වලින් පෙන්නුව මෙන්න මේ කොටස ශ්‍රිතය ඍණ වන පරාසය අපෙන් ඉල්ලන්නේ ශ්‍රිතය ඍණව ඍණ වන ශ්‍රිතය ඍණ වන x යාගේ පරාසය එහෙනම් මේ වක්‍රයේ මෙන්න මේ කොටස ආරම්භ වෙන්නේ මෙතනින් අවසාන වෙන්නේ මෙතනින් මේ දෙක ඇතුළත තමයි ශ්‍රිතය ඍණ වෙන්නේ එමනම් මේකට එන උත්තරය පටන් ගන්නේ ඍණ දෙකේදී සමාන වෙන්න බෑ මොකද සමාන වුණොත් බිඳුව වෙනවා ඍණ වෙන පරාසයෙන් ඉල්ලන්නේ එහෙනම් ඍණ දෙකේදී පටන් අරගෙන ධන දෙක වෙනකන් ඉවර වෙනවා එහෙනම් ඍණ දෙක විශාලයි x කුඩායි ධන දෙක මෙන්න මේ පරාසය තුල ශ්‍රිතය ඍණ වේ අපෙන් තව ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ඕන අහන්න පුළුවන් මේක යන්න පුළුවන් තවත් ආකාරයෙන් ශ්‍රිතය ධනව වැඩි වෙන x යගේ පරාසය ශ්‍රිතය ඍණව වැඩි වෙන x යගේ පරාසය මෙන්න මේ තියෙන්නේ ඍණ පැත්තේ තියෙන්නේ වැඩි වෙන ඍණව වැඩි වෙන x යගේ පරාසය කියන්නේ මෙන්න මේක පටන් ගන්න බිඳුවෙන් ඉවර වෙන්නේ දෙකෙන් එහෙනම් ශ්‍රිතය ඍණව වැඩි වෙන x යගේ පරාසය පටන් ගන්න බිඳුවෙන් පටන් ගන්නවා කියවට ආරම්භයේ ස්ථානයේ තියෙන බිඳුව x කුඩායි දෙක මේ දෙකට මේම අසමානතාවයක් ලියා ගන්න දන්නේ නැත්නම් ඒගොල්ලන්ට මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන් මම ඒකත් කියලා දෙන්නම් ශ්‍රිතය ඍණ වෙන x යාගේ පරාසය මෙන්න මේකනේ ඍණ දෙකත් ධන දෙකත් අතර ඍණ දෙකත් අල්ත යන්න ධන දෙකත් අල්ත යන්න අතර ඔන්න මේක ලියන්න පුළුවන් ශ්‍රිතය ඍණව වැඩි වෙන x යාගේ පරාසය මේ කොටස ශ්‍රිතය ඍණව වැඩි වෙන x යාගේ පරාසය පටන් ගන්න x වල බිඳුවෙන් අවසාන වෙන්නේ දෙකෙන් අපිට ඒක ලියන්න පුළුවන් බිඳුවත් දෙකත් අතර කියලා අපිට ලියන්න පුළුවන් මේකෙදි තවත් ඉල්ලන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් අංක 6ට මම දෙන්නම් ශ්‍රිතය ඒකක දෙකක් y අක්ෂය දිගේ ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන්නා වූ ශ්‍රිතයේ සමීකරණය ලියන්න ශ්‍රිතය ඒකක දෙකක් y අක්ෂය දිගේ ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන්නා වූ ශ්‍රිතයේ සමීකරණය ලියන්න මෙන්න මේක තමයි අපිට දීලා තියෙන ශ්‍රිතය y සමානයි x වර්ග ඍණ 4 ඒකක දෙකක් ඉහළට y අක්ෂය දිගේ විස්ථාපනය කරන්න කිව්වොත් විස්ථාපනය කරන ප්‍රමාණය y අක්ෂය දිගේ ඒකක දෙකක් ඉහළටනේ ඉහළට නම් එකතු කිරීම දෙක ඒකක දෙකක් ඉහළට කිව්වොත් එකතු කිරීම දෙක ඒකක දෙකක් පහළට කිව්වොත් අඩු කිරීම දෙක ඒකක දෙකක් ඉහළට කිව්වොත් y අක්ෂය දිගේ එකතු කරන්න තියෙන්නේ පහළට කිව්වොත් අඩු කරන්න තියෙන්නේ විස්ථාපනය 5ක් කියලා කිව්වොත් y අක්ෂය දිගේ 5ක් එකතු කරන්න අඩු කරන්න පහළට කියලා කිව්වොත් එහෙනම් මේක සුළු කරමු අපිට ලැබෙනා වූ ශ්‍රිතයේ සමීකරණය y සමාන x වර්ගය මෙතන සුළු කරපුවාම අපිට එනවා ඍණ 4යි ධන 2යි ඍණ 2 කියලා. එමනම් ශ්‍රිතය ඒකක දෙකක් y අක්ෂය දිගේ ඉහළට විස්ථාපනය කළ විට ලැබෙනා වූ ශ්‍රිතයේ සමීකරණය y සමානයි x වර්ග ඍණ 2 ලෙස අපිට ලැබෙනවා. මේ ටික විස්තර කරන්න තියෙන්නේ උඩ ධන යන්නේ පාලට ධනයේ ඉඳලා පාලට යන්නේ එහෙනම් මේක ශ්‍රිතය ධනව යටට යන නිසා අඩුවේ මේ කොටස ශ්‍රිතය ධනව අඩුවේ
මේ ටික තියෙන්නේ ඍණ පැත්තේ එමනම් ශ්‍රිතය ඍණව අඩුවේ. මෙන්න මේ කොටස තියෙන්නේ ශ්‍රිතය ඍණ පැත්තේ යන්නේ මේට උඩට යන්නේ ශ්‍රිතය ඍණව වැඩි වේ. මේක තියෙන්නේ ධන පැත්තේ මෙතනින් එහාට මේ කොටස ශ්‍රිතය ධනව වැඩි වේ. ශ්‍රිතය ධනව අඩු වේ, ශ්‍රිතය ඍණව අඩු වේ, ශ්‍රිතය ඍණව වැඩි වේ, ශ්‍රිතය ධනව වැඩි වේ. ධනව වැඩි වේ. මෙන්න මේ කොටස මේ කඩිරෙන් පෙන්නලා තියෙන මෙන්න මේ කොටස ශ්‍රිතය යට කෑල්ලේ තියෙන්නේ ශ්‍රිතය ඍණ වේ. ශ්‍රිතය ධනව අඩු වේ. ඍණානන්තයේ සිට ඍණ දෙකත් අතර ශ්‍රිතය ඍණව අඩු වේ. මෙන්න මේ කොටස ඍණ දෙකත් බිඳුවත් අතර ශ්‍රිතය ඍණව වැඩි වේ. බිඳුවත් දෙකත් අතර ශ්‍රිතය ධනව වැඩි වේ. දෙකත් ධන අනන්තයත් අතර. ඔන්න ඔය ආකාරයට අපිට විස්තර කරන්න වෙන ඊළඟ ගාන y සමානයි ඍණ 2යි x වර්ග ධන 5 ස්ථාන පුරවන්න දෙනවා. ස්ථාන පුරවමු. y සමානයි ඍණ 2යි x වර්ග ධන 5 තමයි අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් ඍණ 2යි x වෙනුවට පළවෙනි එක ඍණ 3 වර්ගය ධන 5. පරිස්සමෙන් සුළු කරන්න ඕනේ. වර්ග කරලා ඊළඟට වැඩි කරන්නේ ඍණ 2යි ඍණ 3 වර්ගය ධන 9යි ධන 5. ඍණ 2 වැඩි කිරීම 9 ඍණ 18යි ධන 5. ඍණ 18යි ධන 5යි ඍණ 13යි. අපිට ලැබෙන උත්තරය ඍණ 13යි. ඊළඟට එක ආදේශ කරන්න තියෙන්නේ y සමානයි ඍණ 2යි x වර්ග ධන 5. ඍණ 2යි එකේ වර්ග ධන 5. ඍණ 2යි වර්ග කරලා ඉන්න ඕනේ. එකේ වර්ගය 1යි ධන 5. ඍණ 2යි ධන 5 අපිට එනවා උත්තරය 3 කියලා. අපි දෙක ආදේශ කරලා බලමු. y සමානයි ඍණ 2යි x වර්ග ධන 5 ආදේශ කරන්න තියෙන x වෙනුවට 2 2 වර්ග ධන 5 ඍණ 2යි වර්ග කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා 4යි ධන 5 ඍණ 8යි ධන 5 ඍණ 3 කියලා අපිට ලැබෙනවා. මේ ලක්ෂ වලට අදාළ ඛණ්ඩාංග තලය නිර්මාණය කරලා ඛණ්ඩාංග තලයේ ලක්ෂ ටික ලකුණු කරමු. නැවතත් මේක x දිහා බලලා y ගන්න යන්නේ ධන පැත්තයි ඍණ පැත්තයි සමානයි. y අක්ෂය මැදින් ගන්නවා. මේකේ y බලපුවම y වල ඍණ 13යි අඩුම වැඩිම තියෙන්නේ 5යි. උඩ පැත්තට පොඩ්ඩක් තියලා යට පැත්තට ගොඩක් තියන්න ඕනේ. මොකද ඍණ පැත්ත වැඩි කරන්න ඕනේ ධන පැත්ත අඩු කරලා. මං ඛණ්ඩාංග තලය නිර්මාණය කරලා මං ඛණ්ඩාංග තලය නිර්මාණය කරා. උඩ පැත්තට අඩුවෙන් තියලා යට පැත්තට වැඩියෙන් තියලා x නම් දෙපැත්ත සමබර කරලා ඒ ටික හරි. මේකෙත් අපිට අඳින්න කියන්න වෙනවා. නැත්නම් සුදුසු පරිමාණයට අඳින්න කිව්වොත් අපි දන්නවා 5යි 13යි 18ක්. ඒක 18ක් දාන්න ඕනේ. ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රස්තාර කොලෙන් අනිවාර්යෙන් ඒක 18ක් ඇඳ ගන්න බෑ. මේකේ y අක්ෂයේ දිගේ කුඩා කුඩු 10කින් ඒකක 2යි. x අක්ෂයේ දිගේ කුඩා කුඩු 10කින් ඒකක 1යි. මෙන්න මේ වගේ කොටුවක් මැද තව කුඩා කොටු 5ක් තියෙනවා. ඒකයි මේක කුඩා කොටු 2ක් කුඩා කොටු 10ක් ලෙස තමයි සල්කලා තියෙන්නේ. මොකද y දෙකෙන් දෙක x වලට එකෙන් එක. අපි අඳිමු ඍණ 3ේදී ඍණ 13යි. ඍණ 3ේදී ඍණ 13යි. 12යි 14යි මැද තමයි 13 තියෙන්නේ. ඍණ 13යි. ඍණ 2ේදී 3යි. ඍණ 2යි ඍණ 3යි මැද තමයි. ඍණ 2ේදී ඍණ 3යි. ඍණ 1ේදී 3යි. ඍණ 1ේදී 4යි 2යි මැද තමයි 3. බිඳුවේදී 5යි. බිඳුවේදී 5 කියන්නේ 6යි 4යි මැද තමයි 5. එකේදී 3යි. මෙන්න මෙතන. දෙකේදී ඍණ 3යි. දෙකේදී ඍණ 3යි. මෙතන.
3ේදී ඍණ 13යි. 3ේදී ඍණ 13යි. ඔතන. අපි සුමට වක්‍රයක් ඇඳගමු. එමනම් අපි ප්‍රස්ථාරය ඇඳගත්තා. පොඩ්ඩක් සුමට නැති වෙන්න පුළුවන්. සුමට වක්‍රයක් ඇඳගන්න. මේකේ ආන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්න ටික අර විදිහටම සමමිතිකක්ෂයේ සමීකරණය, උපරිමය, හැරුම් ලක්ෂය, ඛණ්ඩාංක ඔන්න ඔය ටික ප්‍රසිද්ධ ලෙස ආන්න පුළුවන් දේවල්. අපෙන් මේකේ මෙන්න මේම ප්‍රශ්නයක් අහනවා. ශ්‍රිතය ධනවන xc අගය පරාසය. ශ්‍රිතය ධනවන xc අගය පරාසය. එමනම් අපි ප්‍රස්ථාරය ඇඳගත්තා. පොඩ්ඩක් සුමට නැති වෙන්න පුළුවන්. සුමට වක්‍රයක් අරගන්න. මේකේ ආන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්න ටික අර විදිහටම සමමිතිකක්ෂයේ සමීකරණය, උපරිමය, හැරුම් ලක්ෂය, ඛණ්ඩාංක ඔන්න ඔය ටික ප්‍රසිද්ධ ලෙස ආන්න පුළුවන් දේවල්. අපෙන් මේකේ මෙන්න මේම ප්‍රශ්නයක් අහනවා. ශ්‍රිතය ධනවන xc අගය පරාසය. කලින් ඉල්ලුවා ශ්‍රිතය ඍණවන xc අගය පරාසය. දැන් ඉල්ලනවා ශ්‍රිතය ධනවන xc අගය පරාසය. මෙන්න මෙතනින් තමයි ඔය කතාව තීරණය වෙන්නේ. x අක්ෂයේ උඩ කොටස y වල ධන, යට කොටස ඍණ. මෙතනින් උඩ ධන, මෙතනින් පල්ලෙහා ඍණ. එමනම් ශ්‍රිතය ධනවන xc අගය පරාසය. මෙන්න මෙතනින් මේදී අපි මේක නැවතත් විස්තර කරොත් මේ ටික ශ්‍රිතය ඍණව වැඩි වේ. ඍණ පැත්තේ උඩට යන්නේ වැඩි වෙනවා. මේ ටික ශ්‍රිතය ධනව වැඩි වේ. මේ ටික ශ්‍රිතය ධනව අඩු වේ. මෙතනින් එහාට ශ්‍රිතය ඍණව අඩු වේ. ඍණව වැඩි වේ, ධනව වැඩි වේ. ධනව අඩු වේ, ඍණව අඩු වේ. මේ කොටස ශ්‍රිතය ධන වේ. එහෙමනම් අපෙන් ඉල්ලන්නේ ශ්‍රිතය ධනවන xc අගය පරාසය. මෙතන ආසන්න වශයෙන් ගන්න මට නම් හිතෙන්නේ 1.6ක් හෝ 7ක්. එහෙනම් ඍණ 1.6 විශාලයි, x කුඩායි, ධන 1.6 හෝ 1.7. නැත්නම් ඔක ලියන්න පුළුවන් මම කිව්වා ඍණ 1.6ත් ධන 1.6ත් අතර කියන ආකාර දෙකෙන් ඕනම ආකාරයකට ලියන්න පුළුවන්. අපෙන් සමහර විට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඍණ 1.6ත් ඍණ 1.6ට වැඩි, බිඳුවට අඩුයි. ශ්‍රිතය විස්තර කරන්න. මේ තියෙන්නේ ඍණ 1.6ට වැඩි, බිඳුවට අඩුයි. මේ තියෙන්නේ මෙන්න මේ පරාසය තුල. ඍණ 1.6ත් බිඳුවත් අතර ශ්‍රිතය විස්තර කරන්නලු මම කලිනුත් විස්තර කරා. මෙන්න මේ පරාසයට අදාළ ශ්‍රිතය මේක. මෙන්න මේ කොටස. එහෙනම් මොකක්ද වෙන්නේ? ධන පැත්තේ වැඩි වෙනවා. අපිට ලියන්න පුළුවන් උත්තරය ශ්‍රිතය ධනව වැඩි වේ. අපෙන් මේක දීලා මේක උත්තරය යන්න පුළුවන්. ඒක දීලා මේක උත්තරය ලෙස යන්න පුළුවන්. පරාසය දීලා විස්තර කරන්න කියනවා. විස්තර කිරීම දීලා පරාසය යන. ඔන්න ඔය ආකාරයට අපෙන් එල්ලන්න පුළුවන්. සමහර විට මෙන්න මේ වගේ ප්‍රශ්නයකුත් අහන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නය y සමානයි ඍණ 2 විට xc අගය. y සමානයි ඍණ 2 විට xc අගය. එමනම් අපිට කරන්න තියෙන්නේ y සමානයි ඍණ 2 රේඛාව අඳින්න තියෙනවා. සමානයි ඍණ 2 රේඛාව. මේ y සමානයි ඍණ 2 රේඛාව. එමනම් y සමානයි ඍණ 2 විට 2 වන xc අගයන් මොනවද දන්නවද කරන්නේ? මෙතන y සමානයි ඍණ 2 ඇඳලා මේ කැපෙන තැනින් උඩට ගිහිල්ලා බැලුවා x වල අගය. එතන නම් එන්නේ x වලට ඔය පෙනුමේ හැටියට නම් ඍණ 1.8 වගේ. y සමානයි ඍණ 2 විට xc අගය. y සමානයි ඍණ 2 ඇඳලා මෙතනින් උඩට ගියාම ඍණ 1.8. මෙතන කැපෙන තැනින් උඩට ගියාම ධන 1.8. එහෙනම් පිළිතුරු වෙන්නේ x සමානයි ඍණ 1.8 හෝ
x සමානයි ධන 1.8 කියලා අපිට ලැබෙනවා. මේ කතා කරේ අපි ප්‍රස්ථාරවල වක්‍ර ප්‍රස්ථාර. මේකේ මේ බලාපොරොත්තු වෙන්නේ මම කරන්න ප්‍රස්ථාරවල පළවෙනි කොටස, ඊළඟට මම ප්‍රස්ථාරවල දෙවෙනි කොටස කරනවා 11 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාරවල දෙවෙනි කොටස. ඊට වඩා එතනින් එහාට තවත් ගැටලු කීපයක්, තවත් ප්‍රස්ථාරවල ආකාර කීපයක්, ප්‍රස්ථාරවල තියෙන දේවල් කීපයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඊළඟ කොටසේදී නැවත අමුගෙමු ප්‍රස්ථාර දෙවෙනි කොටසේදී. අපි මෙම කොටසේදී සාකච්ඡා කරමු ප්‍රස්ථාර දෙක. මම මීට කලින් වීඩියෝ එකක් කරා ප්‍රස්ථාර 1 9 ශ්‍රේණියේ සහ 10 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාර කොටස් සාකච්ඡා කිරීමට වක්‍ර ප්‍රස්ථාර ඛණ්ඩාංක දෙකක් දීලා සරල රේඛාවේ සමීකරණය වෙන ඒවා ඒ සියල්ලම සාකච්ඡා කරා ප්‍රස්ථාර 1 යටතේ. මම මේ කොටසේදී බලාපොරොත්තු වෙනවා ප්‍රස්ථාර 2 කොටස යටතේ 11 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාර සාකච්ඡා කිරීමට 11 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාර සාකච්ඡා කිරීමට අපිට මේ කොටසේදී ලැබෙන පළවෙනි මේ දේ තමයි සමගාමී සමීකරණ වල විසඳුම් ප්‍රස්ථාරික නිරූපණය. අපි ඊට කලින් සමගාමී සමීකරණය විසඳලා බලමු. ඊට පස්සේ එම සමීකරණ වල විසඳුම් ප්‍රස්ථාරික නිරූපණය අපි බලමු මොකක්ද කියලා. ඒ දෙක සංසන්දනය කරලා අපි බලමු. අපිට ලැබෙනවා y ධන x සමානයි 5, y ඍණ 2යි x සමානයි ඍණ 1. එහෙමනම් අපි මේක විසඳලා බලමු. කලින් මේකේ y වර්ග කරන්න පුළුවන්. එහෙමනම් මම සමීකරණ දෙක අඩු කරන්නම්. 1 අඩු කිරීම 2 මේ සමගාමී විසඳීම. පළවෙනි එකේ වම් පැත්ත y ධන x ඍණ වෘත්තක් වශයෙන් මම වරාණක් දානවා. දෙවෙනි එකේ වම් පැත්ත y ඍණ 2යි x සමානයි. පළවෙනි එකේ දකුණු පැත්ත 5 වෘත්තක් වශයෙන් අනිවාර්යයෙන්ම අඩු කිරීමක් වෙනකොට වරාණක් දාන්න ඕනේ. ඍණ එක තියෙන්නේ y ධන x ඍණයෙන් වැඩි කරපුවම ඍණ y ඍණයෙන් වැඩි වුණාම ධන 2x 5 ඍණයෙන් වැඩි වුණාම ධන 1 y ට y කැපිලා යනවා. එහෙනම් x ධන 2යි x 3යි x සමානයි මෙතන 6 දෙපැත්තම 3ෙන් බෙදුවා x සමානයි 2 කියලා ලැබෙනවා. x සමානයි 2 අපි කැමති එකකට ආදේශ කරමු. y ධන x සමානයි 5යි x වෙනුවට 2 y ධන 2 සමානයි 5යි y සමානයි 5 ඍණ 2 y සමානයි 3 කියලා ලැබෙනවා. එහෙනම් අපිට මෙම සමගාමී සමීකරණ වල විසඳුම් ලැබෙනවා. x සමානයි 2 සහ y සමානයි 3 කියලා. එහෙනම් මේ සමීකරණ වල විසඳුම් ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම සඳහා අපි මේ සමීකරණ දෙක y සමානයි mx ධන c ආකාරයෙන් අදාගෙන මේ ඛණ්ඩාංක තලය මත නිර්මාණය කරලා බලමු මේ ලැබිච්ච අගයන් සහ ප්‍රස්ථාරිකව ලැබෙන විසඳුම් අතර සංසන්දනය. අපි එහෙමනම් මේ සමීකරණ දෙකට අදාළව ප්‍රස්ථාර ඇඳගෙන ඉමු. මෙන්න මේ සමීකරණය මම ගන්නවා y සමානයි mx ධන c ආකාරයට. x ඒ පැත්තට ගියාම එතනට එනවා y සමානයි ඍණ x ධන 5 කියලා. මෙන්න මේ සමීකරණය 2x ඒ පැත්තට යවන්නම්. ඒ මොනොත් එනවා y සමානයි ඍණ 2x අනිත් පැත්තට ගියාම ධන 2x ඍණ 1 කියලා. එහෙමනම් අපි ඔය සමීකරණ දෙකට අදාළව ප්‍රස්ථාරය අඳින්න y සමානයි mx ධන c ආකාරයට සමීකරණ දෙක නිර්මාණය කරගත්තා. සමීකරණ දෙක ඒ බවට පත් කරා. දැන් අපි මේක අපි දන්නවා නවය අවසරදී ඉගෙනගෙන තියෙනවා y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර අඳින්නේ කොහොමද කියලා. අපිට ඛණ්ඩාංක දෙකක් හොඳටම ප්‍රමාණවත්. මම මෙතන ඛණ්ඩාංක තුනක්ම ගන්නවා. එhmenan x y x වලට මම ඍණ 1 බිංදුව ධන 1 වගේ අගයක් ගන්නම්. අපිට කැමති අගයක් ගන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. අපි එhmenan මේකේ අගයන් ටික හොයමු. y සමානයි ඍණ x ධන 5 ඍණ x වෙනුවට ඍණ 1 ධන 5 ඍණයි ධන 1 ධන 5 6යි. එහෙනම් මෙතන 6යි.
ආදේශ කරමු ඊළඟට y සමානයි ඍණ x ධන 5ට x වෙනුවට බිඳුව. ඍණ බිඳුව ධන 5 බිඳුවයි ධන 5යි 5යි. x වෙනුවට 1 ආදේශ කරමු y සමානයි ඍණ x ධන 5 y සමානයි ඍණ x වෙනුවට 1 ධන 5 ඍණ 1යි ධන 5යි ධන 4. එවනම් මේකට අදාළව අපිට ලැබෙනවා අගය වග්ගව. මේකට අදාළ ලක්ෂණ ටිකක් හොයාගෙන ඉන්න අපි ඒකටත් xy x වෙනුවට ඍණ 1 බිඳුව ධන 1 වගේ ගමු. කිසි ගැටලුවක් නැහැ. කාට හරි කැමති නම් ඕකේ ධනම සංඛ්‍යා තුනක් විතර ගන්න පුළුවන්. මම ඉදිරියට දාලා ගත්තා. අපි ඔයමු y සමානයි 2x ඍණ 1 x වෙනුවට දාන්න තියෙන්නේ ඍණ 1 දෙකෙන් අඩි වුණාම ඍණ 2යි ඍණ 1 එහෙම වුණොත් එන්නේ ඍණ 3. ඊළඟට අපි y සමානයි 2x ඍණ 1 x වෙනුවට බිඳුව ඍණ 1 දෙවරක් බිඳුව බිඳුවයි ඍණ 1 ඍණ 1යි අපි x වෙනුවට 1 දාමු 2x ඍණ 1 2යි x වෙනුවට 1යි ඍණ 1යි 2 ඍණ 1 ධන 1යි අපිට ලැබෙන්නේ 1. එහෙමනම් මේ අගය වගුවට අදාළ ප්‍රස්තාවය මෙම ඛණ්ඩාංක තලය මත මම ඇඳලා පෙන්නන්නම්. මම එවනම් ඛණ්ඩාංක තලය නිර්මාණය කරා. මේ ඛණ්ඩාංක ටික අපි ඔතන ලකුණු කරමු. පළවෙනි එක ඍණ x ඍණ 1ේදී y ධන 6යි x ඍණ 1ේදී y ධන 6යි. ඔතන බිඳුවේදී 5යි බිඳුවේදී 5යි එකේදී 4යි x එකේදී y 4යි. ඔන්න ඔය විදියට එනවා. අපි ඒ ලක්ෂ ටික යා කරගනිමු. මම ඒ ලක්ෂ ටික යා කරා. මේ දෙන්නේ අපිට y සමානයි ඍණ x ධන 5 රේඛාව. ඊළඟට අපි මේක ලකුණු කරමු. ඍණ 1ේදී ඍණ 3යි x ඍණ 1ේදී y ඍණ 3යි. ඔන්නතන බිඳුවේදී ඍණ 1යි බිඳුවේදී ඍණ 1යි එකේදී 1යි එකේදී 1යි. මෙන්න මේ ලක්ෂ තුනත් අපි යා කරගෙන ඉමු. මම ඒ ලක්ෂ ටිකත් යා කරගත්තා. මේ තියෙන්නේ y සමානයි 2x ඍණ 1 සරල රේඛාව. මෙන්න මේ සමීකරණය තමයි මෙතන y සමාන ආකාරයට අරන් දෙන්නේ. මෙන්න මේ සමීකරණය තමයි මෙතන y සමාන ආකාරයෙන්. මේ දෙක ප්‍රස්ථාරිකව නිරූපණය කරා. අපි ඡේදන ලක්ෂවල ඛණ්ඩාංක අරගෙන බලමු. මේ දෙක ඡේදනය වෙලා තියෙන ලක්ෂයේ ඛණ්ඩාංක මේක හරියටම ඇන්දොත් මෙතන මේ ඛණ්ඩාංක වල පොඩි දෝෂයක් තියෙනවා. ගැටලුවක් නැහැ. මේ දෙක හරියටම ඡේදනය වෙන්නේ x වල 2 සහ y වල 3ේදී තමයි. x 2 සහ y 3ේදී තමයි මෙම සරල රේඛා දෙක ඡේදනය වෙන්නේ. එමනම් අපිට ඛණ්ඩාංක වලින් ලැබිලා තියෙන්නේ 2යි 3. ඒ කියන්නේ x වල ආගය 2යි y වල ආගය 3 ලෙස අපිට ලැබෙනවා. අපිට මතකයි අපි සමගාමී සමීකරණ විසඳපුවම අපිට ආවේ x වල ආගය 2යි y වල ආගය 3යි. එහෙනම් මේක ප්‍රස්ථාරික නිරූපණයේදී අපිට ඡේදන මේ y සමානයි mx ආකාරයට අදාගෙන m අදාගන්න ඕනේ වම් දිලක් කරන්න පුළුවන්. මම ඉතින් සරල රේඛාවක ආකාරයෙන්ම අරගෙන කරා. එම සරල රේඛා දෙක සමීකරණ දෙක ප්‍රස්ථාරිකව නිරූපණය කරපුවම එම සරල රේඛා දෙක ඡේදන වෙන ලක්ෂයේ ඛණ්ඩාංක මගින් අපිට x y වල විසඳුම් ලබා ගන්න පුළුවන්. සමගාමී සමීකරණ විසඳීමකින් තොරව ප්‍රස්ථාරික නිරූපණයෙන් අපිට සමගාමී සමීකරණ වල විසඳුම් ලබා ගන්න පුළුවන්. මේ ඉගෙන ගත්ත දේ තව ඉස්සරහට අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු 11 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාර කොටස.
ඊට කලින් අපි 10 ශ්‍රේණියදී ඉගෙන ගත්තා. මම පළවෙනි වීඩියෝ එක කරා ප්‍රස්ථාර 1. ඒකෙදී 10 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාර, වක්‍ර ප්‍රස්ථාර ඒ ටික කරලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් අපි මතක් කරගෙන ඉමු. මොකද එතනින් එහාට තව වැඩ කොටසක් තියෙනවා. මම ඒ ටික පොඩ්ඩක් මතක් කරලා එන්නම්. අපි ඉගෙන ගත්තා y සමානයි ax වර්ග ධන b ආකාරයේ වක්‍ර ප්‍රස්ථාර ගැන. අපි දැක්කා අපි ඇඳපු ප්‍රස්ථාර අනුව y සමානයි x වර්ග ආවේ මෙන්න මේ ආකාරයට y අක්ෂය වටා සමමිතික වෙන x වර්ගයේ සංගුණකය ධන වුණාම අපිට ආවේ මෙන්න මේ වගේ එකක්. ඊට පස්සේ අපි ඇඳ y සමානයි ඍණ 2x වර්ග y සමානයි ඍණ 2x වර්ග අපිට ඕන ඕක ආවේ මෙන්න මේ ආකාරයක මූල ලක්ෂණ යනවා. එතකොට x වල සංගුණකය x වර්ගයේ සංගුණකය ධන එක වුණොත් අවමයක් එනවා කියලා අපි ඉගෙන ගත්තා. x වර්ගයේ සංගුණකය ඍණ වුණොත් උපරිමයක් එනවා කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට y සමානයි x වර්ග ඍණ 3 වගේ එකක් ලැබුණා. මෙන්න මේ වගේ එකක් ආවා. මෙතන y අක්ෂය වටා සමමිතික වෙන අවමාගය ඍණ 3. මෙන්න මෙතන තනියම ඉන්නේ ඍණ 3 තමයි අවමාගය උනේ. ඒ වගේම y සමානයි මෙන්න මේ වගේ ආකාරයක් ආවොත් x වර්ග ඍණ 4 ධන 4 වගේ එකක් ආවොත් මෙන්න මේ ආකාරයට ගියා. අනිවාර්යයෙන්ම මේකේ උපරිමයක් ඇයි x වල සංගුණක x වර්ගයේ සංගුණකයේ ඍණාගයක් මෙතන ධන 4 තිබුණම උපරිමය ධන 4 වුණා. x වර්ගයේ සංගුණකය ධන වුණාම අවමයක් ආවා. x වර්ගයේ සංගුණකය ඍණ වුණාම උපරිමයක් ආවා. x වර්ගයේ සංගුණකය ධන වුණාම අවමයක් මෙතන ඍණ 3 නම් b එන එකගේ a අගය තමයි අවමාගය උනේ. නියතය තමයි උපරිම අගය උනේ. ඔන්න ඔය ටික තමයි අපි 10 ශ්‍රේණියේදී සාකච්ඡා කරේ. අපි 10 ශ්‍රේණියට අදාළව සාකච්ඡා කරපු ඒවා සමමිතික අක්ෂයේ සමීකරණය උනේ x සමානයි බිඳුව y අක්ෂය වටා සමමිතික වුණා. මේ හැම ප්‍රස්ථාරයක්ම අපි අඳපු y අක්ෂය වටා තමයි සමමිතික උනේ. අපි එමනම් දැන් එතනින් එහාට පොඩ්ඩක් යනවා. මොකද්ද මේ y අක්ෂය වටේ සමමිතික වෙන ඒවා නෙමෙයි. මේ ප්‍රස්ථාරය ඒට මේ x අක්ෂය දිගේ එයා මෙහා වෙන ආකාරය ගැන y අක්ෂය වටා සමමිතික නොවන වෙනත් විදියට වෙනත් ආකාරයේ ප්‍රස්ථාර ගැන අපි සාකච්ඡා කරමු. වෙනත් ආකාරයකින් කිව්වොත් මෙන්න මේ වගේ අවස්ථා. මෙන්න මේ යන අවස්ථාව y අක්ෂය වටා නෙමෙයි වෙනමම සමමිතික වෙන අවස්ථාවක් ගැන අපි කතා කරමු. අපිට 11 ශ්‍රේණියට අදාළව ලැබෙන ප්‍රස්ථාර ආකාරය y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් ගැන අපි සාකච්ඡා කරමු. අපිට දීලා තියෙනවා y සමානයි x වර්ග ධන 4යි x ධන 1 අගේ වගුවක් දීලා තියෙනවා. ස්ටෑන්ඩ් එකක් විතරක් පුරවන්න තියෙන්නේ. මම පොඩ්ඩක් ඒක පෙන්නන්නම් උත්තරේ විදිය. y සමානයි x වර්ග ධන 4යි x ධන 1 x වෙනුවට ආදේශ කරන්න කියන්නේ පළවෙනි එකේ ඍණ 3. එහෙනම් ඍණ 3 වර්ගය ධන 4යි x වෙනුවට ඍණ 3 ධන 1. ඍණ 3 වර්ගය ධන 9යි ධනයි ඍණයි ඍණ 4 වරක් 3 12යි ධන 1යි 9යි 1යි 10යි ඍණ 12යි කියන්නේ නම් අපිට ලැබෙන්නේ ඍණ 2. නැත්නම් 9 ඍණ 12 ඍණ 3යි ඍණ 3 ධන 1 ඍණ 2යි කියලා අපිට ලැබෙනවා. y සමානයි x වර්ග ධන 4යි x ධන 1 මම කලින් වීඩියෝ එකේ කිව්වා අපිට සාමාන්‍ය ඒකාගයක් විතර තමයි හොයන්න දෙන්නේ. මම මේකේ අගයන් දෙකක් එන විදිය පොඩ්ඩක් කියලා දෙන්නම් පෙන්නන්නම්. y සමානයි මෙතන බිඳුවේ වර්ගය මෙතන 4 වරක් බිඳුව ධන 1. බිඳුවේ වර්ගය බිඳුවයි 4 වරක් බිඳුව බිඳුවයි ධන 1 කියන්නේ උත්තරය ධන 1. එමනම් ධන 1 එනවා. අපි මේකට අදාළ කණ්ඩායම් තලය ඇදගෙන ඔය ප්‍රස්ථාරය අපි වක්‍රය ඔතන නිර්මාණය කරමු.
මම ප්‍රස්ථාර එක කොටසේ යටතේ පැහැදිලි කරා මේ කණ්ඩාංග තලය නිර්මාණය කරන්න කලින් xy දිහා බලලා ඔක අඳින්නේ කොහමද කියලා. මම මේකේ ඉක්මනට මේ වැඩේ කරගෙන යන්නම්. මෙතන බිඳුව අපිට මේ ගාන කියන්න පුළුවන් x අක්ෂයේ දිගේ කුඩා කුඩු දාගින් එකක්ද y අක්ෂයේ දිගේ කුඩා කුඩු දාගින් එකක් ලෙසද ගන්න කියලා. මම ඒකෙදි පළවෙනි කොටසේදී පැහැදිලි කරා මේ එක කොටුවක් කුඩා කොටු 5යි කියලා. එහෙමනම් දෙකෙන් දෙකට 10 10 නිර්මාණය කරමු. 1 2 3 4 5 6 අපිට y පැත්තට 6යි වුණා. ධන පැත්තේ ඍණ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3 x වල නම් මේ පැත්තේ ධන 1 විතරයි. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 දක්වා අපිට ඕනේ. එhmenan කණ්ඩාංග තලය ඇඳලා ඉවරයි. අපි ලක්ෂ ටික ලකුණු කරමු. ඍණ 5ේදී ධන 6යි. x වල ඍණ 5 y වල ධන 6 මෙතන. ඊළඟට ඍණ 4ේදී ධන 1යි. ඍණ 4 ධන 1 ඔතන. ඍණ 3ේදී ඍණ 2යි. ඍණ 3ේදී ඍණ 2යි මෙතන. ඍණ 1ේදී ඍණ 2ේදී ඍණ 3යි. ඍණ 2ේදී ඍණ 3යි. ඍණ 1ේදී ඍණ 2යි. ඍණ 1ේදී ඍණ 2යි. බිඳුවේදී 1යි x වල බිඳුවයි. 1 1ේදී 6යි. x වල 1ේදී y 6යි. ඔන්න ඔය ලක්ෂ ටික යා කරලා අපි සුමට වක්‍රයක් අඳිමු. මම සුමට වක්‍රය අඳගත්තා. ආසන්න වශයෙන් සමාන වෙන විදිහට. අපෙන් මේක යන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්න ටික අපි බලමු. අපෙන් පළවෙනියට අහන්න පුළුවන් මේකේ සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න කියලා. අපි 10 වසරේදී ඉගෙන ගත්තේ වල සමමිතික අක්ෂයේ සමීකරණය y සමාන y අක්ෂයේ වටා සමමිතික වුණේ. එහෙම වුණොත් මේ ප්‍රස්ථ ශ්‍රිතේ y අක්ෂයේ වටා සමමිතික වුණේ අපිට 10 ශ්‍රේණිය ඉගෙන ගත්තේ වලට නම් ආවේ හැම එකකටම x සමානයි බිඳුව. දැන් වැඩේ වෙනස් වෙනවා. මේක සමමිතික වෙන්නේ සමාන කොටස් දෙකකට කඩන්න වෙන්නේ මෙන්න මෙතනින් ඍණ 2. එහෙනම් සමමිතික අක්ෂයේ සමීකරණය අපිට ලැබෙනවා x සමානයි ඍණ 2 කියලා. අපෙන් ඊළඟට ඉල්ලන්න පුළුවන් මේකේ ඇටියට නම් අවමාගය දෙවෙනි ප්‍රශ්නයේ ඇටියට ප්‍රසිද්ධ ප්‍රශ්න. අවමාගය ශ්‍රිතයේ අවමාගය y වලට තියෙන අඩුමාගය එමනම් ඍණ 3යි. අපිට ලැබෙනවා අවමාගය ඍණ 3 ලෙස. ඊළඟට අපෙන් අහන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්නේ තමයි ශීර්ෂයේ ඛණ්ඩාංක. මෙන්න මේ තියෙන ශීර්ෂයේ ඛණ්ඩාංක x වල ඍණ 2 y වල ඍණ 3. එමනම් ශීර්ෂයේ ඛණ්ඩාංක ඍණ 2යි ඍණ 3 කියලා අපිට ලැබෙනවා. අපෙන් මේක යන්න පුළුවන් අලුතෙන් ඉගෙන ගන්න දේවල් තමයි අපෙන් ඊළඟට ඉල්ලනවා. හතරවෙනි ප්‍රශ්නය හැටියට x වර්ග ධන 4යි x ධන 1 සමානයි බිඳුවෙහි මූල සොයන්නලු. එහෙනම් අපෙන් හතරවෙනියට ඉල්ලන්නේ x වර්ග ධන 4යි x ධන 1 සමානයි බිඳුවෙහි මූල සොයන්න. හොඳට බලාගන්න මූල හොයන්න આવොත් අපි කොහොමද කරන්නේ කියලා. ප්‍රධාන සමීකරණය ලියනවා. y සමානයි x වර්ග ධන 4යි x ධන 1. ඊළඟට මූල හොයන්න තියෙන එක ලියනවා. මේක මම දෙපැත්ත මාරු කරලා ලියන්නම්. බිඳුව සමානයි x වර්ග ධන 4යි x ධන 1. බිඳුව මේ පැත්තට දාලා ප්‍රකාශනයේ මේ පැත්තට දාලා ලියුවා. එහෙම වුණොත් අපිට හොඳටම පේනවා මේ දෙපැත්ත සමානයි. මෙන්න මේකම තමයි දෙපැත්තෙම තියෙන්නේ. එමනම් අපේ නිගමනයේ ප්‍රත්‍යක්ෂයෙන් y සමානයි බිඳුව. අපි y සමානයි බිඳුව ප්‍රස්ථාරය මත අඳිනවා. අඳින්න දෙයක් නැහැ. මොකද y සමානයි බිඳුව කියන්නේ x අක්ෂයම තමයි. ඇන්දට තේරුමක් නැහැ. වමනානම් මම ලියලා පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ රේඛාව තමයි y සමානයි බිඳුව රේඛාව. ඒක x අක්ෂයෙන් තමයි.
එහෙනම් අපි අද පාඩමේ මුලදිම ඉගෙන ගත්තා කරන වල විසඳුම් ප්‍රස්තාරික නිරූපණයේදී එම ප්‍රස්තාර ඡේදන වෙන ලක්ෂයේ අගයන් වලින් අපිට සමීකරණේ විසඳුම් ලැබෙනවා කියලා. එහෙමනම් අපිට මේ ත්‍රිතය සහ y සමානයි බිඳුව ඡේදනය වෙන තැන තමයි මේ දෙකේ විසඳුම් එන්නේ. එහෙනම් y සමානයි බිඳුව ඡේදනය වෙන ලක්ෂ දෙක ගත්තොත් මෙතන නම් x වලගේ ඍණ 3.7 වගේ x සමානයි ඍණ 3.7 සහ තව එකක් ලැබෙනවා අපිට මේ පැත්තේ මෙතන නම් ඍණ 1 ඍණ 0.5 ඍණ 0.3 නැත්නම් 2.5 වගේ x සමානයි ඍණ 0.3 වගේ අගයක් අපිට ලැබෙනවා. එහෙනම් x වර්ග ධන 4x ධන 1 සමානයි බිඳුවදී මූල අපිට ලැබෙනවා. x සමානයි ඍණ 3.7 සහ x සමානයි ඍණ 0.3 ලෙස. අපෙන් මේකේ ඊළඟට අහන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නය අපිට ලැබෙන පස්වෙනි ප්‍රශ්නය x සමානයි වර්ගමූල 2යි අගය ප්‍රස්තාරය ඇසුරෙන් සොයන්න. එහෙනම් අපෙන් ඉල්ලනවා x සමානයි වර්ගමූල 2යි අගය ප්‍රස්තාරය ඇසුරෙන් සොයන්න කියලා. ඔන්න බලා ගන්න ඕක කොහොමද කරන්නේ කියලා. x සමානයි වර්ගමූල 2නේ. මම දෙපැත්තම වර්ග කරන්න. එහෙනම් x වර්ගය සමානයි 2. නැත්තම් වර්ගමූලය මේ පැත්තට ආපුවම වර්ගය වෙනවා. එහෙනම් x වර්ග සමානයි 2. අපේ ප්‍රධාන සමීකරණය y සමානයි x වර්ග ධන 4x ධන 1. එහෙනම් මම x වර්ගය තියෙන තැනට 2 ආදේශ කරන්න. y සමානයි x වර්ග වෙනුවට 2 ධන 4x ධන 1 අපිට ලැබෙනවා y සමානයි 4x ධන 3 කියලා. තාම විසඳුම් ගන්න බෑ. මේක y සමානයි බිඳුව y සමානයි 2 y සමානයි 5 කියන්න ආවනම් අපිට ටක් ගාලා රේඛාව ඇඳලා විසඳුම් හොයාගන්න තිබුණා. දැන් ඇවිල්ලා තියෙන්නේ සරල රේඛාවක් y සමානයි 4x ධන 3 අපිට අගේ වගුවක් ඕනේ. අපි අගේ වගුවක් ගමු. මං අද පාඩමේ මුලදීම කිව්වා සමගාමී සමීකරණ වල විසඳුම් ගන්නකොට අපි අගේ වගුවක් ගත්ත විදිය අපිට අගේ 3ක් නෙවෙයි 2ක් ප්‍රමාණවත්. මම මේක 3ක් ගන්න. හොඳට මතක තියාගන්න. අගේ වගුවක් ගන්නකොට දැන් මේ ප්‍රස්තාරේ මේ ඛණ්ඩාංක තලයේ තියෙන x වල අගයන් දිහා බලලා ගන්න. මොකද මේකේ නැති ඒවා ගන්න දියොත් අපිට පොඩි අපහසුතාවයකට ලක් වෙන්න වෙනවා. මොකද මේක තවදුරටත් දී කරගන්න බැරි නිසා මේ x වල තියෙන අගයන් බලලා ගන්න. මේකේ නැති ඒවා ගන්න යන්න එපා. අගේ වගුවට ඒ මොන ප්‍රස්තාරය ගන්න බැරුව යයි. මම මේකේ ඍණ 2 බිඳුව ඍණ 2 ඍණ 1 බිඳුව අගයන් ටික ගන්න. කාටද කැමති නම් ඍණ 1 බිඳුව ධන 1ක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මම එහෙම ගත්තේ මේක දිහා බලලා ගන්න එක පෙන්වන්න ඕන නිසා. නැත්නම් මම මුලදී ගත්තේ ඍණ 1 බිඳුව ධන 1 පුරුද්දක් වශයෙන් ගන්න එක සමානට අපිට ඔය අගයන් මේ ප්‍රස්තාරය නොතිබෙන්නට පුළුවන්. මෙම කොටසේදී මුලින්ම කෙරුවා සරල සමීකරණ වල විසඳුම් ලබා ගැනීම. ඒකදී අපි කරේ අගේ වගුවක් අරගෙන සරල රේඛාවේදී අගේ වගුවක් අරගෙන එම අගේ වගුවට අදාළ ඛණ්ඩාංක ලකුණු කිරීමෙන් තමයි අපි ප්‍රස්තාරය නිර්මාණය කරේ. එමනම් නැවතත් මම අගේ වගුවක් ගන්නම්. මේකේ තියෙන විදිහට අපිට ගන්න පුළුවන් ඍණ 1 බිඳුව ධන 1 x වලට මේකේ තියෙන අගයන් ගමු. නැත්තම් අපිට මේකේ ප්‍රස්තාරය අඳගන්න බැරුව යයි. y සමානයි 4x ධන 3 4y x වෙනුවට ඍණ 1 ධන 3 ඍණ 4y ධන 3 අපිට එනවා ඍණ 1 y සමානයි 4x ධන 3 4y x වෙනුවට අපි දැන් ආදේශ කරන්නේ බිඳුව
ධන 3 බිංදුවයි ධන 3 ධන 3යි අපි y සමානයි 4යි x ධන 3 y සමානයි 4යි x වෙනුවට 1 ධන 3 4 ධන 3 අපිට 7 ලැබෙනවා. එමනම් මෙම ලක්ෂ ටික අර කණ්ඩායමක තලයේ ලකුණු කරමු. x වල ඍණ 1 y ඍණ 1යි. x වල ඍණ 1 y ඍණ 1යි. x වල බිංදුවේදී y 3යි. x වල බිංදුවේදී y 3යි. x වල එකේදී y 7යි. ඔන්න වෙලාවට අපිට මේකේ 7 ලකුණු කරන්න පුළුවන්. නැත්තම් ඕනක් නැහැ. ලක්ෂ දෙකකින් අපිට වැඩි කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ මම තුනක් ගත්ත එක ආපු එකේම ඇඳ ගන්න. x වල එකේදී y 7යි මෙන්න මෙතන තමයි අපිට ලැබෙන්නේ. එමනම් ඔය ලක්ෂ ටික අපි යා කරගෙන ඉමු. මම සරල රේඛාවක් ඇඳගත්තා. මේකෙදි මේක තව තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ප්‍රස්ථාරය ඇඳ ගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට ප්‍රස්ථාරය තුල එන ලක්ෂ දෙකක් තමයි ලැබෙන්නේ. මෙතනදී නම් මේ ප්‍රස්ථාරය සරල රේඛාව සහ වක්‍රය ඡේදනය වන ලක්ෂය මෙන්න මෙතනිනුයි නැවත මේක මේට ගිහිල්ලා මේ දිග කැපෙන තැන තව ලක්ෂයක් ලැබෙනවා. මේ කැටයට නම් අපිට ලැබෙන්නේ නැහැ. ගැටලුවක් නැහැ. අපි බලමු. මෙතන ලැබෙනවා අපිට ආසන්න වශයෙන් x වල අගය 1.3 වගේ අගයක්. මෙන්න මේ ප්‍රස්ථාරය තවත් ඇඳා නම් අපිට මේ විදියට ඔන්න ඔය දෙක මෙන්න මේ හරිය විතර ඡේදනය වෙයි. එතන ඡේදනය වෙන ලක්ෂ මෙතනින් පල්ලෙහාට ගත්තොත් අපිට ඔතනත් ඒ අගයක් x සමානයි 1.3 කියලා. එබැවින් මූල දෙකේ අගය අපිට x සමානයි ඍණ 1.3 සහ x සමානයි ධන 1.3 කියලා ලැබෙනවා. මේකේ අතන ඡේදනය නොවිච්ච අවස්ථාව ගැන එච්චර තැකීමකට ලක් කරන්න එපා. අපිට සාමාන්‍ය මේ ක්‍රමය තමයි වැදගත්. ක්‍රමයේ ඇටියට අතනත් ඡේදනය වෙයි මෙතනත් ඡේදනය වෙයි. ඡේදන ලක්ෂවල x වල අගයන් වලින් ගන්න ඔන්න එතකොට අපිට ලැබෙනවා මූල x සමානයි ඍණ 1.3 සහ x සමානයි ධන 1.3 කියලා. අපිට ලැබෙන ඊළඟ ආකාරය y සමානයි x ධන a x ධන b ආකාරයේ ප්‍රස්ථාර. y සමානයි x ධන a x ධන b ආකාරය අපිට ඊළඟට ලැබෙන ආකාරය අපි බලමු. එයාට අපිට දීලා තියෙන y සමානයි x ඍණ 3 x ඍණ 2 ස්ථිතයේ අගය වර්ගය දීලා තියෙනවා. අපිට අවස්ථා දෙකක් හොයන්න තියෙනවා. අපි ඒ ටික හොයමු. y සමානයි x ඍණ 3 x ධන 2 ආදේශ කරමු x වෙනුවට 1 ඍණ 3 1 ධන 2 මෙතනින් ඍණ 2යි වරාණක් තියෙන්නේ වැඩි කරන්න තියෙන මෙතන නම් 3යි. මෙතන වරාණ නිසා නිකන් සුළු කරන්න යන්න එපා. නිකන් උත්තරය ඍණ 2යි 3 කියලා දාන්න එපා. මේ එන උත්තර දෙක වැඩි කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙන්නේ ඍණ 6යි. මෙතන ඍණ 6යි. y සමානයි x ඍණ 3 x ධන 2 මෙතන ආදේශ කරන්න තියෙන 3 ඍණ 3 ධන 2 මෙතන නම් බිංදුවයි වැඩක් නෑ. මෙතන පහක් ආවට පස්සට බිංදුවයි. මෙතනදී අපිට පොඩි විශේෂත්වයක් ලැබෙනවා. ඒක සමහර විට ඇඳගෙන යනකොට තමයි තේරෙන්නේ. මොකද මෙතන ඍණ 6යි ඍණ 6 දෙකම එකම තැනක් මෙන්න මේම ප්‍රස්ථාරය දෙන්න පටන් ගන්නවා. ඔන්න ඕම ප්‍රස්ථාර අඳින්න බෑ. මොකද මෙතන ඍණ 6යි ඍණ 6යිදී එකම අගයක් ඇවිල්ලා තියෙනවා. x වල බිංදුවේදී සහ x වල එකේදී ඍණ 6 මෙන්න මේම ප්‍රස්ථාර අඳින්න පුළුවන් කමක් නැහැ. එවනම් අපිට
මෙන්න මෙතනදී පොඩි වැඩක් කරන්න වෙනවා. මේකට අවම අගයක් ඇවිල්ලා නැහැ. මෙන්න මෙතන අවම අගයක් ඇවිල්ලා නැහැ. එවනම් අපිට ඕකේ අවම අගය හොයා ගන්න වෙනවා. කොතනින්ද? x වල මෙන්න මේ දෙකෙන්. x වල බිඳුවයි එකයි මැද තමයි ඕක සමමිතික වෙන්නේ අනිවාර්යෙන්ම. ඔය තියෙන විදිහට අපිට x වෙනුවට ආදේශ කරන්න වෙනවා. බිඳුවයි එකයි මැද අගය භාගය නැත්තම් 0.5. ඇයි මේකේ අවම අගය ඇවිල්ලා නැති නිසා. එහෙනම් y සමානයි x ඍණ 3 x ධන 2 x වෙනුවට මම 0.5 නැත්තම් 0.5 මොකද 0.1යි මැද 0.5 තියෙන්නේ නැත්තම් භාගය. භාගයක් දානකොට මම දශම සංඛ්‍යාව දාන්නම්. 0.5 ඍණ 3 x වෙනුවට 0.5 මෙතන ඉන්න ඍණ 2.5 මෙතන ඉනුත් 2.5 එමනම් 2.5 න් වැඩි කරන්න ඕනේ. අපි දන්නවා 25 625යි. එහෙනම් 0.32 ඍණ 6.25 කියලා අපිට අවම අගය ලැබෙනවා. එහෙනම් අපි මේක ප්‍රස්ථාරයේ අඳිනකොට 6.25 ඍණ 6 ඍණ 6.25 ඍණ 6ට ඇඳන මෙන්න මේම ලස්සනට අපිට ප්‍රස්ථාරයේ ගන්න පුළුවන් වෙයි. මෙන්න මේම ඉරක් සරල රේඛාවක් යන අවස්ථාව නැති කරගන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක්. එවනම් මේ ඛණ්ඩාංක වලට අදාළවම ප්‍රස්ථාරය අඳින්න. මම ඛණ්ඩාංක තලය නිර්මාණය කරා. මම කලින් කිව්වා වගේම x දිහා බලලා y නිර්මාණය කරා. y දිහා බලලා x අක්ෂය නිර්මාණය කරා. y ධන පැත්තට එකක්වත් නැහැ. බිඳුව විතරයි දෙන්නේ. ඍණ පැත්තට තමයි වැඩි. එතකොට ඍණ පැත්තට බැදී බර කරලා x අක්ෂය ගාගත්තා. x වල ධන පැත්තට 3යි ඍණ පැත්තට 2යි. මැදින් ගන්න නැතුව මේ පැත්තට වැඩි ප්‍රතිල මේ පැත්තේ අඩුවෙන් තිබ්බා. අපි මේ ලක්ෂ ටික ලඟු කරා යන ඍණ 2ේදී බිඳුවයි මෙන්න මෙතන ඍණ 1ේදී ඍණ 4යි ඍණ 1ේදී ඍණ 4යි ඔතන බිඳුවේදී ඍණ 6යි මෙතන ආය 1ේදී ඍණ 6යි ඔන්න ඔතන 2ේදී ඍණ 4යි මෙතන 3ේදී බිඳුවයි මෙන්න මෙතන මම කිව්වා මේක මේම ඇවිල්ලා කෙලින් ඉරක් ගිහිල්ලා යනවා කියලා. ඒ අවස්ථාව නැති කරන්න අපි 0.5ේදී භාගයේදී x වල 0.5ේදී y වලට ඍණ 6.25 විතර. මේ තියෙන්නේ 1.0 මැද. එතකොට මෙතන නම් 7 මෙතන 6.5 එවනම් මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය වගේ තමයි අවම අගය එන්නේ. ඒ ලක්ෂයත් අපි ලකුණු කරගත්තා. මේ 6යි 8යි මැද 7 ඒ දෙක මැද ඍණ 6.5 එන්නේ ඒ දෙකත් මැද. මෙතනත් නෙමෙයි මෙතනත් නෙමෙයි. ඒ දෙක මැද 6.25. දැන් කෙලින් ඉරක් නෙමෙයි එන්නේ. ලස්සන වක්‍රයක් එන්නේ. අපි මේ වක්‍රය ඇඳගෙන ඉමු. මම වක්‍රය ඇඳගත්තා. මේකදී අපෙන් පළවෙනි ප්‍රශ්නය අහනවා සමමිතික අක්ෂයේ සමීකරණය. මේක මෙතනක් තියෙනවා. මේක සමාන කොටස් දෙකකට කැඩෙන්නේ x සමානයි 0.5. අපෙන් මොනවානම් ඉල්ලන්න පුළුවන් අවමාගය අපිට ආවා එන 6.25 මම ඒවත් වලින් දාලා තියෙනවා. ඊළඟට අපෙන් ඉල්ලනවා දෙවෙනි ප්‍රශ්නය ශීර්ෂයේ ඛණ්ඩාංක. මෙතන ශීර්ෂයේ ඛණ්ඩාංක x වල ආගයන 0.5 y වල ආගයන අපි මේ හොයාගත්තා ඍණ 6.25. ශීර්ෂයේ ඛණ්ඩාංක ඍණ 6.25. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නය x වර්ග සමානයි x ධන 3 හි මූල සොයන්න.
x වර්ග සමානයි x ධන 3යි මූල සොයන්න. එවනම් මේකේ මූල හොයන්න කියලා කියන්නේ මෙන්න මේකේ. එවනම් ප්‍රධාන සමීකරණය ලියා ගන්න වෙනවා අපිට y සමානයි x ඍණ 3 x ධන 2. අපිට කොහොම තියාගෙන මේ වැඩේ කරගන්න බෑ. එහෙනම් වරන් ඉවත් කරගෙන ඉමු. x වර්ග ධන 2x ඍණ 3x ඍණ 6 අපිට ප්‍රධාන සමීකරණය හම්බ වෙනවා x වර්ග ඍණ x ඍණ 6. ප්‍රධාන සමීකරණය අපිට ලැබිලා තියෙනවා y සමානයි x වර්ග ඍණ x ඍණ 6. එමනම් මූල හොයන්න දීලා තියෙන්නේ x වර්ග සමානයි ධන 3x. මම ඕක මේ පැත්තට ගෙනල්ලා බිඳුවට සමාන කරලා ලියා ගන්නේ නැතුව පොඩි විශේෂ අවස්ථාවක් වෙනනම් x වර්ගනේ. x වර්ග තියෙන තැනට අපි දාමු x ධන 3. එමනම් y සමානයි x වර්ග වෙනුවට මම ලියනවා x වර්ග වෙනුවට ලියනවා මෙන්න මේක. මෙතන x වර්ගය වෙනුවට මම ලියන්නේ x ධන 3. මෙතන තියෙනවා ඍණ x ඍණ 6. x වර්ගය වෙනුවට x ධන 3 ලිව්වා. x වර්ග සමානයි x ධන 3 මූල. එවනම් මේ x මේ x කැපිලා ගියා ධන 3යි ඍණ 6. එහෙනම් y සමානයි ඍණ 3 කියලා එනවා. එhmenan අපිට කලින් එක වගේ සරල රේඛාවක් එනවා. එවනාට y සමානයි mx ධන c නෙමෙයි. y සමානයි ඍණ 3 අපිට ඉක්මනින් අල්ලන්න පුළුවන්. එhmenan y සමානයි ඍණ 3 මම මේකේ ඇඳගෙන ඉන්නවා. මම y සමානයි 3 රේඛාව මෙතන ඇඳලා ඔතන ඇඳලා තියෙනවා. දැන් වක්‍රය සහ ඔය y සමානයි 3 ඍණ 3 ඡේදනය වන ලක්ෂවල x ලාගයන් තමයි විසඳුම්. මෙන්න මෙතනයි තමයි හරියටම කැපෙන්නේ. මෙතනින් උඩට ගියොත් හරියටම අපිට ලැබෙන්නේ x සමානයි ඍණ 1.3 වගේ. මෙතන 1.5 නෙවෙයි. එහෙනම් x සමානයි ඍණ 1.3 සහ මේ පැත්තෙන් කැපෙන්නේ හරියටම මෙන්න මේ හරිය වගේ පේන හැටියට. x සමානයි 2.3 x සමානයි 2. එමනම් අපිට x වර්ග සමානයි x ධන 3 මූල ලැබෙනවා. x සමානයි ඍණ 1.3 සහ x සමානයි ධන 2.3 කියලා. අපිට ලැබෙන හතරවෙනි ප්‍රශ්නය y සමානයි x ඍණ a වර්ගය ධන b ආකාරයෙන් ශ්‍රිතය ප්‍රකාශ කර a සහ b අගයන් සොයන්න. එමනම් අපි මේ ශ්‍රිතය y සමානයි x ඍණ 3 x ධන 2 මෙන්න මෙතනදී ප්‍රසාරණය කරලා ලියා ගත්තා. y සමානයි x වර්ග ඍණ x ඍණ 6 කියලා අපිට ලැබුණා. එහෙමනම් ඕක අන්න අර ආකාරයෙන් ලියා ගන්න ඕනේ. මම වර්ග සමීකරණ විසඳීම වර්ග පූර්ණයෙන් කොටසදි කරා මෙන්න මේ ආකාරයට ලියා ගන්න එක අපි ඒ ක්‍රමය බලමු. y සමානයි මේක පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරගන්න ඕනේ. ක්‍රමය තමයි මේක වර්ග පදේ මූල පදේ නියත පදය. එවනම් මූල පදේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරලා එකතු කරනවා. මම ඒ වර්ග සමීකරණ වර්ග පූර්ණයෙන් උගන්වපු කොටස බලන්න. වර්ග සමීකරණ දෙක ඒකෙදි පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ කරන විදිය පැහැදිලිව උගන්වලා තියෙනවා. මම මෙතනදිත් ඒ ටිකම මතක් කරලා දෙන්නම්. එමනම් මූල පදයේ සංගුණකය මෙතන නම් තියෙන්නේ පෙරුමේ හැටියට ඍණ 1. මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදනවා. එතකොට ඍණ භාගයයි. එවනම් ඒක වර්ග කරනවා. එතකොට අපිට ලැබෙනවා 1 වර්ගය 1යි 2 වර්ගය 4යි. එවනම් මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදා වර්ග කරනවා.
එවනම් මම මේක වර්ග පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ කරන විදිය පෙන්වන්න. x වර්ග ඍණ x මූල පදයේ සංගුණකයේ දෙකෙන් බෙදා වර්ග කරන ධන 1 බෙදීම 4ක් එකතු කිරීම. මේ අතින් දාන නිසා ඒක නැති වෙන්න ඍණ 1 බෙදීම 4ක් දානවා. ගානේ තිබුණා ධන 6. මෙන්න මේ කොටස මම වර්ග සමීකරණය දෙවනි කොටස යටතේ වර්ග පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ කිරීමේදී මෙන්න මේ කොටස සාකච්ඡා කරලා තියෙනවා. ඒ ටික බලන්න නැති අය ඉන්නවා නම් වර්ග සමීකරණ විසඳීම දෙවනි කොටස බලන්න. ඔන්න ඔය ටික ඔය විදිහටම තියෙනවා විස්තරාත්මක. එහෙමනම් මේක පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ මේකට කිසිම වෙනසක් වෙලා නැහැ. මේ දෙක අතින් දාපු එක මේකට මේක කැපිලා ගියාම මේ කළු පාට ටික උඩට එනවා. එහෙමනම් y සමානයි මේක පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ කරන්නේ කොහොමද? x මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදනවා. එතකොට ඍණ 1 බෙදීම 2 වර්ගය ඊළඟට මෙන්න මේ ටික සුළු කරලා ලියන මෙතන ඍණ 6 තියෙන්නේ. ගානේ ඍණ 6. එමනම් මේ දෙක සුළු කරපුවම ඍණ 6ට කාලක් 6යි කාලයි ඍණ 6යි 4 එක කියලා අපිට ලැබෙනවා. එහෙමනම් a සමානයි මෙතන තියෙන්නේ ඍණ මෙතනත් තියෙන ඍණ. එහෙනම් a වෙනුවට එන්නේ භාගයයි b සමානයි මෙතන නම් ධන උත්තරේ එන්නේ 6යි 4 1යි. ඇත්තටම දවෝ ඔය ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කිව්වනේ. මෙන්න මේ විදියට ලියාගත්තම අපිට මෙතන ඉස්සරහා තියෙන සංගුණකය බලලා අවමයක්ද උපරිමයක්ද කියලා තීරණය කරන්න පුළුවන්. කලින් පාඩමේ කලින් කොටසේදී කිව්වා මෙතන ධන තියෙන නිසා අවමයක් එන්නේ. මෙන්න මෙතන මේක බිඳුවට සමාන කරන්න. මෙන්න මේක බිඳුවට සමාන කරන්න. x ඍණ භාගය බිඳුවට සමාන කරන්න. x සමානයි ධන භාගය. ඔන්න ඕක තමයි සමමිතික අක්ෂයේ සමීකරණය. මේ මෙතන නියතයක් ලෙස තියනවා නේද? ඒක තමයි අවමාගය හෝ උපරිමාගය. අපිට ආවේ ඍණ 6.25. මේ තියෙන්නේ ඍණ 6.25 තමයි නැත්තම් 4 1. ඕක ගැන තව දුරටත් මම ඉදිරියේදී සාකච්ඡා කරන්න. ඒ කියන්නේ මම ඊළඟ ගණන්කේදී මේ ගැන වැඩි දුරට සාකච්ඡා කරන්න. මේක මෙතනින් ඉවරයි. මම මේ තවත් වැඩිපුර කොටසක් තමයි සාකච්ඡා කරේ. අපි ඊළඟ ගණන්වලදී අපි ඒ ගැන සාකච්ඡා කරනවා. මම කලින් ගානේදී වැඩිපුර දේවල් ටිකක් කිව්වා. එන්නේ ඒ කොටස තමයි දැන් මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපිට ශ්‍රිතයේ සමීකරණය දීලා දෙනවා. ප්‍රස්ථාරය අඳින්න නෑ. අපෙන් ඉල්ලන්නේ අවමයක්ද උපරිමයක්ද? සමමිතික අක්ෂයේ සමීකරණය මොකක්ද? අවමාර්ගය මොකක්ද? ශීර්ෂයේ කණ්ඩායමක මොකක්ද? ඔය කාරණා හතර අපිට හොයාගන්න පුළුවන්. ශ්‍රිතය අඳින්නේ නැතුව සමීකරණයෙන් විතරක්. මම ඒක කියලා දෙන්නම්. කලිනුත් මම කරලා පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කිරීම මගින් කියලා මම කිව්වා. එමනම් අපිට ලැබෙන්නේ y සමානයි x වර්ග ඍණ 4x ඍණ 1. මම කිව්වා කලින් ගානේදී මෙතන මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරලා එකතු කරනවා කියලා. එහෙමනම් x වර්ග ඍණ 4x කිසි වෙනසක් නැහැ. මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදුවා ඍණ 2යි වර්ග කරපුවම ධන 4යි. ඒ ධන 4 නැති වෙන්න ඍණ 4ක් දානවා. ගානේ තිබුණ ඍණ 1 මේ කොටස මම නැවත කියනවා පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ කිරීම වර්ගය සමීකරණ විසඳීම දෙවන කොටසේ යටතේ වර්ග පූර්ණය මගින් කරනකොට මෙන්න මේ කොටසම කරා. මේක පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ කරමු. x මෙතන නම් මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදලා දැම්මා. මෙතන සුළු කරපුවම ඍණ 5යි. එමනම්
මේක මේ අවස්ථාව බවට පත් කරගත්තා. දැන් අපිට ප්‍රස්ථාරය අඳින්නේ නැතුව සියලුම විස්තර දෙන්න පුළුවන්. මෙතන වර්ගපදයේ සංගුණකය ධන. මෙතන දිහා බලලා කියන්න පුළුවන්. මේක අවමයක්. ඒ කියන්නේ අවම අවස්ථාවක් එන්නේ. එතකොට මේකේ වර්ගපදයේ සංගුණකය ධන. ඒක නිසා අවමය අපිට ලියන්න පුළුවන් සමමිතික අක්ෂයේ සමීකරණය. කොහොමද සමමිතික අක්ෂයේ සමීකරණය ගන්නේ? මෙන්න මේක බිඳුවට සමාන කරන්න. නැත්තම් මේකේ ලකුණ මාරු කරලා ලියන්නකො. ඍණ දෙකනේ තියෙන්නේ. එහෙමනම් සමමිතික අක්ෂයේ සමීකරණය ධන 2 කියලා අපිට එනවා. අවමාගයක් තියෙන්නේ. අවමාගය කියන්නේ මේ නියතය. එහෙනම් අවමාගය එන්නේ අපිට ඍණ 5 කියලා. මේ පිටිපස්සෙන් එන නියතය තමයි අවමාගය. ශීර්ෂයේ කණ්ඩාංක මම පළවෙනි කොටසේදී කියලා දුන්නා. සමමිතික අක්ෂයේ සමීකරණය x වලාගයයි අවමාගයයි ලියන්න අපිට ශීර්ෂයේ කණ්ඩාංක ලැබෙනවා. අවමාගයක් සමමිතික අක්ෂයේ සමීකරණය 2 අවමාගය ඍණ 5යි ශීර්ෂයේ කණ්ඩාංක 2යි ඍණ 5. මෙන්න මේ ටික අපිට ප්‍රස්ථාරය අඳින්නේ නැතිව අපිට කියන්න පුළුවන්. අපි යන්න ඊළඟ එකට. මේ ගන්න දීලා තියෙනවා අවමාගයද උපරිමාගයද ශීර්ෂයේ කණ්ඩාංක සමමිතික අක්ෂයේ සමීකරණ ඔය ටික ලියන්න කියලා. නැවතත් මම පූර්ණ වර්ගය ලෙස ප්‍රකාශ කරගන්නම්. x වර්ග මෙතන දාන්න 2x කරන්නේ අපි මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදනවා. ධන 1යි එක වර්ග කරපුවම ධන 1යි ඒක නැති වෙන එකක් දානවා. ඍණ 2 ගාන තිබුණා. මේක පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරනවා. x මූල පදයේ සංගුණකය දෙකට බෙදුවා දැම්මා. වර්ගය මෙතන ඍණ 3යි. එහෙනම් මෙතන වර්ගපදයේ සංගුණකය ධන 1 නිසා නැත්නම් මෙතන සංගුණකය ධන 1 නිසා මේකත් අවමයක් අවම අවස්ථාවක්. සමමිතික අක්ෂයේ සමීකරණය මෙන්න මේ කොටස බිඳුවට සමාන කරන්න. නැත්නම් මෙතන ඍණ ලකුණ මාරු කරන්න. x සමානයි ඍණ 1යි. අවමාගය එන්නේ මෙතන නියතය. එහෙනම් අවමාගය වෙන්නේ ඍණ 3යි. ශීර්ෂයේ කණ්ඩාංක මේකයි මේක ඍණ 1යි ඍණ 3 කියලා අපිට ලැබෙනවා. ඊළඟ ගැටලුව මේකෙත් කියන්නේ ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව අවමයක්ද උපරිමයක්ද සමමිතික අක්ෂයේ සමීකරණය අවමාගය වූ උපරිමාගය සහ ශීර්ෂයේ කණ්ඩාංක. හරි. එහෙනම් මේක පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරගන්න ඕනේ. වර්ග පූර්ණයේදී මතකයි වර්ගපදයේ සංගුණකය ධන 1 කරගන්න ඕනේ කියලා කිව්වා. කලින් ගණන් දෙකේම වර්ගපදයේ සංගුණකය ධන 1 වෙලා තිබුණා. මේකෙදී නම් ඍණ 1ක් තියෙන අපිට මේකේ වර්ග සමීකරණ වලදී නම් මම කරා ඍණයෙන් බෙදන්න පුළුවන් මේක ඍණ 1කින්. මෙතනදී නම් ඍණ 1කින් බෙදන්න බෑ. මම ඍණක් එළියට ගන්නවා. එහෙමනම් x වර්ග ඍණ 2x ධන 6 වරාන් ඉවත් කළා බලන්න. ඍණ x වර්ග ධන 2x ඍණ 6 කියලා. දැන් ඔන්න ඕක ඇතුලේ තමයි මම පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කිරීම කරන්න යන්නේ මෙතන. සංගල වරාණක් දැම්මේ ඊළඟට සුළු වරාණක් එන නිසා. x වර්ග ඍණ 2x අපේ ක්‍රමය තමයි මූල පදයේ සංගුණකය. ධන 1 මූල පදයේ සංගුණකය දෙකෙන් බෙදුවා. ඍණ 2 දෙකට බෙදපුවම ඍණ 1යි වර්ග කරපුවම ධන 1යි. එහෙමනම් ධන 1ක් දානවා. මේක පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරන්න ඕන නිසා ඒක නැති වෙන්න ඍණ 1ක් දානවා. ගානේ තිබුණා ධන 6ක්. ඍණ මේක පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරමු x මේක දෙකෙන් බෙදුවා එන්නේ ඍණ 1යි වර්ගය
මේ ටික සුළු කරපුවම අපිට ලැබෙනවා ධන 5ක්. ඍණෙන් වැඩි කරමු. ඍණ x ඍණ 1 වර්ගය මේක ඍණෙන් වැඩි වුණාම ඍණ 5යි. එමනම් අපි ඔන්න ඔය ආකාරයට හදාගත්තා. දැන් අපි අවමයක්ද උපරිමයක්ද කියලා කියන්න පුළුවන්. මේක බලපු ගම x වර්ගයේ සංගුණකයේ ඍණ නිසා අපි දන්නවා උපරිමයක් කියලා. මෙතනත් ඍණ නම් මේක උපරිමයක්. අපිට ලැබෙන්නේ උපරිම අවස්ථාවක්. එහෙනම් සමමිතික අක්ෂයේ සමීකරණය ගන්න නම් කිව්වා මේක බිඳුවට සමාන කරන්න නැත්නම් මෙතන ලැබුණ මාරු කරන්න. සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි ධන 1යි. මේක නම් උපරිමයක්. උපරිමය කියන්නේ මේ පිටිපස්සේ තනියම ඉන්නාගය නියතාගය. එහෙනම් උපරිමය ඍණ 5යි. සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න x වෙනුවට 1 y වෙනුවට ඍණ 5. එහෙනම් සමීකරණය දීලා ශ්‍රිතය දීලා ඒක උපරිමයක්ද අවමයක්ද සමමිතික අක්ෂයේ සමීකරණය හැරුම් ලක්ෂ්‍යයේ කණ්ඩායම් ඔය ටික ඉල්ලෙම ඒ දීලා තියෙන සමීකරණය මෙන්න මේ ආකාරයට අනිවාර්යෙන්ම හදාගන්න. ඔය x ධන a වර්ග ධන b ආකාරයට හදාගන්න. මෙතන සංගුණකය ධන වුණොත් අවමයක් ඍණ වුණොත් උපරිමයක්. මෙන්න මේ කොටස බිඳුවට සමාන කරන්න. නැත්තම් ලකුණ මාරු කරලා ලියන්න x සමානයි කියලා. x ඍණ 2 ආවොත් x සමානයි ධන 2 සමමිතික අක්ෂයේ සමීකරණය. මෙතනට x ධන 5 ආවොත් x සමානයි ඍණ 5 තමයි සමමිතික අක්ෂයේ සමීකරණය. මෙන්න මෙතන තියෙන නියතය තමයි අනිවාර්යෙන්ම අවමාගය හෝ උපරිමාගය වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් ලියාගත්තොත් අපිට ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව අවමය උපරිමය සහ සමමිතික අක්ෂයේ සමීකරණය හැරුම් ලක්ෂ්‍යයේ කණ්ඩායම ඔය සියල්ලම අපිට කියන්න පුළුවන්. එමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.